හොඳයි පින්තුනි নমස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙන්නට. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิතිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ශ්‍රද්ධාවන්ත පින්තුනි ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානයේ සතිපදා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ඉරුදින ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් ආරම්භයේදීම පැවැත්වෙන සම්බුද්ධ පූජාව සිදු කරලා බුද්ධ පූජාවෙන් බුදු ගුණ භාවනා වඩලා අපේ සිත පිරිසිදු කරගන්නට අපේ කෘතඥතාවය බුදුරජාණන් වහන්සේට පළ කිරීමටයි අප මේ බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ සසර ඊටාම දීර්ඝ කාලයක් ලෝක සත්‍යය කෙරෙහි ඉමහත් කරුණාධ්‍යාසයෙන් තමන්ගේ ඉස් මස්ලේ දන් දීලා සුවිශාල පරිත්‍යාගයක් කරලා සත්‍ය අවබෝධ කරලා ඒ අවබෝධ කරගන්නා වූ සත්‍ය ලෝකයන් කෙරෙහි ඊටාම කරුණාවෙන් දේශනා කරන උත්තමයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ හිත ඉහළටම දියුණු කරගත්තු උත්තමයන් වහන්සේ බවට පත් වෙනවා. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුටවත් දැක ගන්නට බැරි ලෝක පරාසයක් සත්ත්ව විෂය, ලෝක විෂය, සංස්කාර විෂය කියන මේ සියලු විෂය ධාරා පිළිබඳව පරිපූර්ණ අවබෝධයකට පත් වෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ ගැන සිහි කරන මොහොතක් පාසාම අපේ හිත පිරිසිදු වෙනවා, හිතේ කුසලයේ දිනු වෙනවා. බුදු ගුණ සිහිපත් කිරීම ධර්මයේ සඳහන් කරන්නේ පුණ්‍ය ගංගාවක් කියලා, පුඤ්ඤාභිසන්ද කියලා. ඉතින් මේ අපරිමිත බුදු ගුණ හදවතේ දරාගෙන පින්නතුන්ගේ සියතින් තැන්පත් කළ මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදයෙන් යොත්
මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය උදෙසා උන්වහන්සේගේ පාපියුම මත පුද කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අප හැමදෙනාගේම කායික මානසික සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. මේ ධර්ම මාර්ගයේහි ගෞතම සම්බුද්ධ ශාසනය තුල දිනෙන් දින දාන ආදී පින්දහම් කරන්නට, සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරන්නට අපට සියලු ශක්තිය ධෛර්යය මේ පිණින් ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු 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 සම්පූර්ණතා පමිත පාර මිතා බලේන විද්වංසියෝ කිල කිලේස සමෝල ජාලං තේනේව ලන්ද අරහම් අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ තපෙත්වා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තංස භගවතෝ සම්මා සම්බුද්දන්ස ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දෙන්තිකෝ අකාලිකෝ ඒහි පංසේකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤං කෙන්තං ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්වාරි විජයං අකෝ පන්තෝ සම්වඤ්ඤතං සන්තා වන්දේ තන් බෝධිපාදපං හිමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඝනසාරම් පදිත්තේන දීපේන තමදංසින තෙලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දෝපේනහං සුගන්ධ පූජයේ පූජනීයන්තං පූජා වාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ ලබාමි මොක්ඛං පුම්පන් මිලායාති යතයි ධම්මේ කායෝ තත් විනාශ භාවං අදේවාසේ තුනෝ බන්තේ පානියං පරිකම්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම අදේවාසේ තුනෝ බන්තේ ගිලාන පංචයම් නිමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම ඉමේනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, ධර්ම දේශනාවට ප්‍රථමයෙන් අපි මද වේලාවක් භාවනාවක් යෙදিলা අපේ හිත පිරිසුදු කරගනිමින් අපේ හිතේ කුසලයේ දිනු කරගනිමු. පසුගිය දිනවලත් අප විශේෂයෙන්ම ප්‍රගුණ කළා බුදුගුණ මෛත්‍රී කියන විශේෂ භාවනා ක්‍රමය. බුදුගුණ වඩමින් ඒ බුදුගුණ තුල ආශිර්වාදයෙන් සියලු සත්‍යයන් සුවපත් වෙත්වා කියන මෛත්‍රී චින්තාව අපි වැඩුවා. එක පැත්තකින් බුදුගුණ වඩන අතරේ අනිත් පැත්තෙන් මෛත්‍රියත් ප්‍රගුණ කරලා ඒ දෙකටම වැඩිය පස්සේ අපි අනිත්‍ය සංඥාව වඩලා විදර්ශනා පැත්තට ටිකක් හරි අපේ හිත යොමු කරන්න අපි උත්සාහ ගත්තා. ඉතින් අදත් අපි මේ කටයුත්ත සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ අප සරණ ගිය අපේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී ඒ උතුම් බුදුගුණ අපි මෙනෙහි කරලා ඒ බුදුගුණ බලයෙන් ලෝවැසි සත්‍යයන් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවයි අප මේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා වෙනදටත් වඩා වර්තමානයේහි ලෝකයේ බොහෝ දෙනා බියෙන් සැකයෙන් ජීවිත අවිනිශ්චිතතාවයෙන් පසුවන සමයකයි අපි මේ ඉන්නේ. ඉතින් ඒ බොහෝ දෙනෙක් අසරණ වෙලා ඉන්නේ.
අපට හිතෙනවා අපි බයෙන් ඉන්නේ අනිත් අය සතුටෙන් ඉන්නේ කියලානේ. එහෙම එකක් නෑ පින්නතුනි. හැමදෙනාම දුකින් බියෙන් සැකෙන් ඉන්නේ. ඒ සියල්ලටම හේතුව අපේ හිතේ තියෙන අවිද්‍යාව. ලෝකයේ පිළිබඳව අනවබෝධය. අනිත් පැත්තෙන් ලෝකයේ කෙරෙහි අපේ මෛත්‍රියක් නැතිකම. ඒ නිසායි බුදුහාමුදුරු දේශනා කළේ කිසියම් ශාන්තපදයක් කෙනෙක් කැමති වෙනවා නම් ඒ මානසික සුවය ආධ්‍යාත්මික ගමන් මඟ ආරම්භ කළ යුත්තේ මෛත්‍රියෙන් කියලා. තමන්ගේම දරුවන් වගේ ලෝක සත්‍යයන් එත බලන්න පුළුවන් ඇසක්, මනසක්, කයක් අපි හදා ගන්නට ඕන. ඒකෙන් පළවෙනි සැනසීම ලැබෙන්නේ අපට. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි අනිත්යට මෛත්‍රිය වඩන්නේ? අනිත් අය අපි කෙරෙහි මෛත්‍රියක් නැහැ නේද කියලා නේද? එහෙම හිතෙනවා. ඒක සාධාරණයි. නමුත් පින්නතුනි, ඒ අනිත් අයත් අසරණ වෙලා ඉන්නේ ඒගොල්ලන්ගේ දර්ශනයේ දැක්මේ තියෙන වරද නිසා. ඒ අය අපතරම් ධර්මයේ දන්නවනම් ඇතැම් විට අපට වඩා හොඳට ඒ අය මේක ප්‍රගුණ කරනවා. ඇතැම් විට අපට වඩා හොඳට මේ ධහම ලෝකෙට අරන් යනවා ඒ කට්ටිය. ඒ අයට තියෙන ආර්ථික ශක්තිය, පිරිස් බලයත් එක්ක හරි සම්මාදිටියක් ලැබුණොත් ඒ මිත්‍යා දෘෂ්ටි යන වේගෙන්ම බුදුදහමත් ගෙන යන්නට පුළුවන්. නමුත් ඒක ලේසි දෙයක් නෙවෙයි. ලෝකේ හැමදාම පින්නතුනේ මිත්‍යා දෘෂ්ටියට බරයි. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒ අතරින් ටික දෙනෙක් තමයි මේ ධර්ම මාර්ගය තුලින් තමන්ගේ සුගතියත් නිවනත් ලබා ගන්නේ. ඉතින් ඒකට ලොකු පිනක් උත්සාහයක් තියෙනට ඕන. ඉතින් ඒකේ ටික දෙනයි ඒ දහම් මගින් ප්‍රයෝජන ගන්නේ. ඔබ දන්නවා මේ ලෝකයේ ගල් වර්ග නොයෙක් වර්ග තිබුණත් මැණික් තියෙන්නේ බොහොම ටිකයි. අන්නේ මැණික් ටික ගන්න යනකොට ඒක ලෙහෙසි නෑ. බොහෝ දෙනෙක් ඔහුට අනුතුරු කරන්න බලාගෙන ඉන්නේ. ඒ මැණික් ගන්න මිහිරන් පතලට අපි බහිනවනේ නේ. බහිනකොට බොහෝ දෙනෙක් අපට අනුතුරක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අපි මැණික් ඉල්ලම කරා අපට යන්න දෙන්නේ නෑ. ඇතැම් විට මේ මැණික් අරගෙන උඩට එනකොට ඇතැම් විට තවත් හතුරු ගානක් අපට ඉන්නවා. ඊයයි මැඩගෙන එතනින් එළියට එන එක ලේසි නෑ. ඒ වගේම තමයි මේ ධර්මයේ කියන එකත්. මහා සාගරයේ පතුලේ තැම්පත් වෙලා තියෙන මිනි මුතුක් වගේ මේ බෝධිපාර්ශික ධර්ම කියන දේවල්. ඉතින් ඒවා මුහුද පතුලට ගිහිලා ගන්නවා වගේ අපිත් බොහොම ආයාසයෙන් ලබා ගන්නට ඕන. ඒක ලෙහෙසි දෙයක් නෙවෙයි. බලවත් ශ්‍රද්ධාවක්, වීරයක්, ප්‍රඥාවක් තියෙනට ඕන මේ ධහමින් ප්‍රයෝජන ගන්නට. ඉතින් ඒ නිසා තමයි ලෝකේ හැම කල්හිම කොයිතරම් ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් ඊටාම ටික දෙනයි මේ ධර්ම මාර්ගයෙන් ප්‍රයෝජන ගන්නේ. ඒක බුදුහාඳුරු කෙනෙකුටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ලෝක තත්ත්වය. ඉතින් ඒ අතරේ අපට පුළුවන් මට්ටමින් අපේ ජීවිතවලින් අපි මේ ධහම පිළිපදින්නට ඕන. අපිට කියන්න පුළුවන් විදිහට අනිත් අයට කුමන හෝ වචන වලින් මේ ධහම අනිත් අයට කියලා දෙන්නට ඕන. බුදුදහම කියලා නොකියුවත් බුදුදහමේ තියෙන මෛත්‍රිය, සතිපට්ඨානය, අනිත්‍යතාවය මේ වගේ දේවල් අපි අපේ යාළුවන්ට කියලා දෙන්නට ඕන. බුද්ධිසම උගන්වන්න ඕනේ. හැබැයි මෛත්‍රිය උගන්වන්න, සතිපට්ඨානය උගන්වන්න, අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න උගන්වන්න. එතකොට යා බෞද්ධයෙක් නොවුනත් හොඳ මිනිසෙක් වෙනවා. අපට අවශ්‍ය වන්නේ බුද්ධිසම වලට කලින් හියුමනිසම් අවශ්‍ය වෙන්නේ. බුදුදහමට කලින් මානව දහම කියන එක තියෙන්නට ඕන. මානව දහම යම් කෙනෙක් පිළිපදිනවා නම් අපට ඒ බොහෝ දෙනාත් එක්ක සාමකාමී වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි දෙන දේවල් අතුරින් සබ්බදානං ධම්මදානං ජිනාති කියපු විදිහට උතුම්ම දේ ධර්මයේ විදිහට සඳහන් වන්නේත් ඒක. ඉතින් අපිත් මේ ධහමේ ආලෝකය ලබා ගන්න ගමන් හැකිතාක් දුරට අනිත් අයට විශේෂයෙන් තමන්ගේ නිවසේ තමන්ගේ ඥාතීන්ට මේ ධහම අපි ලබා දෙන්නට ඕන. ඒ අතර අපේ යහළුවන්ට හිතමිත්‍රාදීන්ට වෙනත් ආගමික කෙනෙක් වුණත් අපිට පුළුවන් මට්ටමේ මේ ධහමේ ආනිසංසයට අපි ලබා දෙන්න අපි දක්ෂ වෙන්නට ඕන. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ටික වේලාවක් බුදු ගුණ වඩමින් ලෝවැසි හැම දිනාටම මෙත් සිත වඩන්නට. පින්නතුන් ඒ සඳහා සූදානම් වෙන්න. ඔබේ කය ඒ සඳහා සූදානම් කරගෙන හිතත් ඒ සඳහා තැම්පත් කරගෙන අපි ටික වේලාවක් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරමු. සිහිපත් කරන්නා වූ බුදු ගුණ අනුසංසයෙන් බියෙන් සැකින් දුකෙන් සිටින ලෝවැසි සත්‍යයන් සුවපත් වේවා. ඒ ඇයටත් මේ ධර්ම මාර්ගය යන්නට අවස්ථාව ලැබේවා කියලා අපි මෙත් සිතින් සෙත්පතමු. ඒ ජනිත කරගන්නා වූ කුසල ඵලය සහ ඇති කරගන්නා වූ සමාධිමත් බව නිසා අපේ හිතේ අනිත්‍ය සංඥා වඩන්නට, ප්‍රඥා වඩන්නට අපේ උපයෝගී කරගනිමු.
හොඳයි පින්වතුනි, ඔබ දැකපු ඔබ ඊටාම ප්‍රිය කරන ඊටාම ප්‍රසන්න බුද්ධ ප්‍රතිමාවක් හරි බුද්ධ රූපයක් හරි ඔබේ ඉදිරි පිට ඔබ හිතින් මවා ගන්නට. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරි පිට සජීවීව ඉන්නවා කියන හැඟීම ඇති කරගන්නට. බුදුරජාණන් වහන්සේගේ බුදු සෙවණෙහි ඒ බුදු රැස් දහරා ඉදිරි පිට ඔබ ප්‍රසන්නව වාඩි වෙලා ඉන්නවා කියලා හිතන්න. බුදුහාඳුරන්ගේ ඒ බුදු ගුණ, බුදු බලය, බුදු තේජස, බුදු රැස් ඔබේ ශාරීරිය විනිවිද යනවා කියලා හිතන්න. මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ හිත ඉහළටම දියුණු කරපු මේ පෘථිවිය මත පහළ වෙච්ච උත්තම මනුස්ස රත්නයෙහි ඒ උතුම් බුදු ගුණ මා දැන් එකිනෙක මෙනෙහි කරනවා. භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Araham, worthy, may all beings in the world be well, happy and peaceful. Bhagavato Samma Sambuddha Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Tanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Samma Sambuddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Vinyacharana Sampanna Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Tanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Vidyacharana Sampanna, endowed with knowledge and conduct, may all beings in the world be well, happy and peaceful.
භගවතෝ සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තෝ සොකේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සෝපත් වෙත්වා. By the power of the quality of the Blessed One, Sugata will go on. May all beings in the world be well, happy and peaceful. Bhagavato Lokavido Buddha Guna Tejena Sabbe Santa Bhavantu Sukhe Tanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදු බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Lokavidu, nor of the world, be well, happy and peaceful. Bhagavato Anuttara Purisa Dhamma Sarati Buddha Guna Tejena Sabbe Santa Bhavantu Sukhe Tanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරථි බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Anuttara Purisa Dhamma Sarathi, incomparable trainer of persons to be tamed, may all beings in the world be well, happy and peaceful. Bhagavato Santa Deva Manussanam Buddha Guna Tejena Sabbe Santa Bhavantu Sukhe Tanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Sattha Deva Manussanam,
the supreme teacher of gods and men. May all beings in the world be well, happy and peaceful. Bhagavato Buddha Guna Tejena Sabbe Santa Bhavantu Suketanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Bhagava Buddha Guna Tejena Sabbe Santa Bhavantu Suketanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Bhagava exalted, may all beings in the universe be well, happy and peaceful. Sabbe Santa Bhavantu Suketanta. Sabbe Santa Bhavantu Suketanta. Sabbe Santa Bhavantu Suketanta. ලෝවැසි සියලු සත්‍යයන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැමත මා මෙත් සිතින් සෙත් පතනවා. ලෝකේ ඉන්න හැමදෙනාම මිනිසුන් පමණක් නෙවෙයි සතා සිව්පාවාගේ පටන් මේ සියලු සත්‍යයන් අතීත භවයන්හි මගේ සමීපතම ඥාතින් වෙල හිටිය අය. මගේ අම්මා තාත්තා වෙලා දරුවන් වෙලා මට උපකාර කරපු මගෙන් උපකාර ලැබපු අය තමයි මේ ලෝකේ ඉන්නේ. ඉතින් ඒ හැමදෙනා කෙරෙහිම මා මෙත් සිත වඩනවා. ඒ හැමදෙනාම මගේම දරුවන්සේ දකින්නට හැකි සිතක් මා ගොඩනගා ගන්නවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා.
ගත වුණු හැම මොහොතකදීම මගේ කය වේගෙන් වෙනස් වුණා, ඇතිව නැතිව ගියා. මගේ සිත සහ සිතවිලි හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙලා ගියා. ඒ හැමදේම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වුණා. හැම මොහොතකම මගේ ජීවිතයට සිදුවන යථාර්ථය මෙයයි. සිතවිල්ලක් හටගන්නවා හේතු ඇතිව, එතනම නිරුද්ධ වී යනවා. ඒ නොදන්නාකම නිසා අවිද්‍යාව හේතුවෙන් ස්කන්ධ පංචකය තුල සංස්කාර ගොඩනගාගෙන එය පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙලා සසර ජරා මරණ ආදී දුක් වලට මාපත් වෙනවා. මේ යථාර්ථය මා නුවණින් තේරුම් ගන්නවා. මේ යථාර්ථයේ තේරුම්ගෙන දුකෙන් නිදහස් වීමට මට ඇති එකම මාවත බුදුගුණ ආදී භාවනාවකින් හිත සමාධිමත් කරගෙන නිරතුරුව සිදුවන ස්කන්ධ පංචකයේ සමුදය වේය නුවණින් මෙනෙහි කිරීම පමණයි මට කරන්න පුළුවන් දේ. ගත වෙන හැම මොහොතකම සිදුවන මේ යථාර්ථය නුවණින් මෙනෙහි කිරීමට මා උපරිම ලෙස උත්සාහ කරනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. හැම මොහොතකදීම සිතට සිතවිල්ලක් හට ගන්නවා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ පෙරපසු නොවි හට ගන්නවා. ඒ හටගන්න ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. මා මෙය විනිවිද දකින්නට මගේ උපරිම ශක්තිය මා කැප කරනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පංසති අත නින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ
සන්තානං විසුද්ධියා සෝක පරින්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චේ කිරියාය යදිදං චන්තාරෝ සටි සතිපට්ඨානාති. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානයේහි සතිපදා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත වැඩසටහන සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ බුදුදහමේන ප්‍රධානතම මාතෘකාවක් වන සතර සතිපට්ඨානය පිළිබඳව. අපි මේ වන විට ප්‍රධාන මාතෘකා කීපයක් සාකච්ඡා කළා. අපේ මේ වැඩසටහන් මාලාව අපට කාලය තියෙන හැටියට අපි බෙදාගෙන සති 7කට බුදුදහමේන සියලුම මාතෘකා ආවරණය වෙන ආකාරයට අපි දින 7ක වැඩසටහනක් හදලා ඒක තමයි අද දක්වා මේ කරගෙන එන්නේ. ඉතින් මේ දේශනා මාලාවෙහි අවසාන දේශනයයි අද මේ පැවැත්වෙන්නේ. අපි මුල්ම දවසේ කතා කරා බුදුදහමේ ඇතුළත් මූලික ඉගැන්වීම් පිළිබඳව. ත්‍රිවිධ රත්නයේ ඉඳන් අනිත්‍ය සංඥා වැඩිම දක්වා එන කරුණු ටික අපි අනුපිළිවෙලින් විස්තර කරලා ඒ එකිනෙක කරුණු වල තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය අපි පැහැදිලි කළා. දෙවැනි සතියේදී අපි ස්වර්ග මාර්ගයත් මෝක්ෂ මාර්ගයත් විස්තර කළා. මහා චත්තාරීස සූත්‍රයේන සම්මාදිට්ඨිය මූලික කරගෙන ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් අතර වෙනස පැහැදිලි කරලා සුගතියට යන්න අපි මොකද්ද කරන්නට ඕන, විමුක්තියට නිවනට පත්වන්නට අපි මොකද්ද කරන්න ඕන කියන කරුණු අනුපිළිවෙලින් විස්තර කළා. ඊළඟට තුන්වෙනි සතිය අපි තවදුරටත් බුදුදහමේ ගැන්වෙන ප්‍රධාන මාතෘකාවක් වන කුසල අකුසල කර්මයන් ගැන, ඒ කර්මයට ලැබෙන විපාක, සසර ගමන් කිරීම ආදී කරුණු පෙළගස්සලා අපි විස්තර කළා. හතරවෙනි සතියේදී අපි තවදුරටත් ඒක කරුණ සවිස්තරාත්මකව දක්වමින් සසර ගමන සංසාර චක්‍රය කොහොමද සිද්ධවන්නේ, ඒ සංසාර චක්‍රයේ නැවැත්ම කොහොමද සිද්ධවන්නේ, විශේෂයෙන් මදුපිණ්ඩික සූත්‍රයේහි විස්තර වෙන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන මේ ප්‍රපංච ගොඩනගෙන ආකාරයත් ප්‍රපංච නිරුද්ධ වෙන ආකාරයත් ගැන වෙනස අපි පැහැදිලි කළා. පස්වෙනි සතියේදී අපි බුදුදහමේ තියෙන තවත් ප්‍රධාන මාතෘකාවක් වන චතුරාර්ය සත්‍ය පැහැදිලි කළා. ගිය සතිය අපි පටිච්චසමුපාදය විස්තර කළා. අද අපි සතර සතිපට්ඨානය පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒකායන වයං භික්ඛවේ මග්ගෝ සත්තහනං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. සත්‍යයන්ගේ පිරිසුදු භාවය සඳහා, ශෝක පරිද්දවයන් නැති කිරීම සඳහා, දුක් දොම්නස් අවසන් කිරීම සඳහා, ඥානය ලැබීම සඳහා, නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා එකම ප්‍රතිපදාවයි තියෙන්නේ. ඒ මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානය කියලා. දැන් කෙනෙකුට එතකොට ප්‍රශ්න නැගෙන්න පුළුවන්, එහෙනම් අනිත් කාරණා අවශ්‍ය වන්නේ නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළා, පටිච්චසමුප්පාද දේශනා කළා, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිවිධ ශික්ෂා, ත්‍රිවිධ ලක්ෂණ, ත්‍රිලක්ෂණ, කර්මය, නැවත ඉපදීම, සත්‍ය බොජ්ජංග, ඉන්ද්‍රිය ධර්ම වැඩිම, ස්කන්ධ පංචකය බැලීම. එහෙනම් මේ කරුණු සතිපට්ඨානය තුළ ඇතුළත්, එහෙනම් ඒ කරුණු මේ තුළ ඇතුළත් වන්නේ නැද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
නමුත් පින්වතුනි අපේ දහම ඉගෙන ගන්නකොට ඉගෙන ගත යුතු ප්‍රධානතම දෙයක් තමයි අපි ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් ධර්ම කාරණයක් අහනකොට ශ්‍රාවකයන් විදියට ඔබ දක්ෂ වෙන්නට ඕන මේ සඳහන් කරන කාරණය මේ ධර්ම මාර්ගයේ කොතෙන්ටද සම්බන්ධ වෙන්නේ කියලා. ඒ කියන කාරණය ශ්‍රද්ධාවටද සම්බන්ධ, ප්‍රඥාවටද සම්බන්ධ, ලෞකික සම්මාදිටිය ඇති කරගෙන සුගතිගාමී වෙන්නද මේ කාරණයක් කියන්නේ? සසර ගමනින් නික්මිලා සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්නද මේ කියන්නේ? නැත්නම් එදිනදා ජීවිතයේ කටයුතු ටික සාර්ථක කරගන්නද මේ කියන්නේ? කියලා තමන් බුද්ධිමත් වෙන්නට ඕන කොතනින්ද මේ කාරණේ කියන්නේ කියලා. අන්න ඒ සඳහා ඔබට ලොකු දැනුමක් තියෙනටත් ඕන. මොකද්ද දැනුම? බුදුදහමේ ආරම්භයේ පටන්ම අවසානයේ දක්වා එන කරුණවල අනුපිළිවෙල ගැන ඔබට චිත්‍රයක් තියෙනට ඕන. බොහෝ විට අපි තැන් තැන් වලින් කෑලි අහලා තියෙනවා. අර වාහනේ කෑලි කෑලි අරගෙන තියෙනවා වගේ. අපි ඒක ෆිට කරගන්න හරියට දන්නේ නැහැ. වෙන වෙනම ගෙනාවට ඇත්තට මේකේ නියම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. රෝදයක් ගෙනලා ඕන රෝදේ පෙරලි ඉන්න පුළුවන්. සීට් එකක් ගෙනලා ගෙදර ඕනන් තියලා සීට් එක ගලවලා ගෙදර නිකන් ඉන්නවට වාඩි වෙලා ඉන්න පුළුවන්. තව කෑලි වලුනොත් මොනවා හරි ළමයින්ට සෙල්ලම් කරන්න හැම දෙන්න පුළුවන්. හැබැයි වාහනේ ෆිට කරලා වාහනේ ගමනක් යන්න බෑ අපිට. අන්න ඒ වගේ පින්නතුනි. අපි මේ දවස් කීපෙම අපිට උත්සාහ කළේ මෙන්න මේ වාහනේ ෆිට කරන්න හැටි ගැන ඔබට ස්කිල් එක ඇති කරලා දෙන්න. ඔබ ඒක කොච්චර දුරට තේරුම් ගත්තද කියන එක අපි දන්නේ නැහැ. අපි සඳහන් කරපු හැම ධර්ම දේශනාවකදීම අපි මෙන්න මේ අනුපිළිවෙල විස්තර කරන්න උත්සාහයක් කළා. ඒ උත්සාහයේ සමස්ත විස්තරය තමයි මේ සතිපට්ඨානය තුලින් අද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. සතිපට්ඨානය ගැන සඳහන් වෙනවා හරියට කැලේ ඉන්න සත්තු මේ පොළොව මත යන සත්තු සියලුම දෙනාගේ පාපියවර ඇතාගේ පාපියවර මත ගොනු කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සතර සතිපට්ඨානය තුල සියලුම ධර්ම කාරණා ගොනු කරන්න පුළුවන්. ඒ නිසා මේ සතිපට්ඨානය කියන්නේ අනිත් කිසිම දෙයකින් බාහිර දෙයක් නෙවෙයි. ඒ සියලුම දේවල් අන්තර්ගත කරන්න පුළුවන් දෙයක්. හැබැයි අපි දක්ෂ වෙන්නට ඕන මේකේ කොතෙන්ටද සම්බන්ධ වෙන්නේ කියලා. ඒක දැනගන්න නම් ප්‍රධාන දේ තමයි සතිපට්ඨානය කියන වචනේ තේරුම මුලින් දැනගන්නට ඕන. බොහෝ විට වර්තමානයේහි මයින්ඩ්ෆුල්නස් කියන එක බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක් වෙලා තියෙනවා. හරිම ජනප්‍රිය මාතෘකාවක්. සමහර අය නිකන් ස්ටයිල් එකටත් මේක කියනවා දැන්. නමුත් ඒ කියන දේවල් අතුරින් බුදුදහමේ කියන සතිපට්ඨානය මොකක්ද කියන එක ඔබ හොඳට තේරුම් ගන්නට ඕන. ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. බොහෝ දෙනෙක් මයින්ඩ්ෆුල්නස් එක නැත්තම් සතිපට්ඨාන විදිහට සැලකන්නේ වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්න එක. මේ මොහොත ගැන අවධානයෙන් ඉන්න එක. වර්තමානයේ හිත තියාගෙන ඉන්න සමහර එක විදන්ත විදිහට විස්තර කරනවා අතීතයේ දේවල් අමතක කරන්න අනාගතය අමතක කරන්න දැන් ගැන විතරක් හිතන්න කියලා. එහෙමත් සතිපට්ඨානයක් ගැන මයින්ඩ්ෆුල්නස් එකක් ගැන ලෝකෙ විස්තර කරනවා. ඒ පැහැදිලි කරන්නේ මනෝවෛද්‍ය විශේෂඥවරු අර ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට පුද්ගලයන්ගේ මානසික ආතතිය දුරු කරන්න ඒක ට්‍රීට්මන්ට් එකක් විදිහට ඒක සඳහන් කරනවා. ඒක බුදුදහමේ කියන මේ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන කියන කතාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක එදිනෙදා Tamanට මානසික සහනයක් ලබා ගන්න තියෙන උපක්‍රමයක් විතරයි. ප්‍රතිකර්මයක් විතරයි. ඒක කරාට වරදක් නැහැ. හැබැයි අපේ බුදුහාඳුරන්ගේ ධර්ම දේශනා සතිපට්ඨාන තුළ හරියට දැනගත්තොත් අපට ඊට වඩා දුර ගමනක් යන්න පුළුවන්. ඒ සඳහා විශේෂයෙන්ම දීඝනිකායේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රය වැදගත්. මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන නමින් සූත්‍ර තියෙනවා. සංයුත්ත නිකායේ තියෙනවා. සංයුත්ත නිකායේ වෙනම සංයුත්තයක් වෙන් කරලා තියෙනවා සතිපට්ඨාන සංයුත්තය කියලා. ඒ වගේම පටිසම්භිදා මග්ගේ සතිපට්ඨාන කතා කියලා වෙන් කරලා තියෙනවා. අභිධර්ම පිටකයේත් නොඑක් තැන මේ වගේ කරුණු විස්තර වෙනවා. මෙන්න මේ කරුණ ගැන වැඩි අවධානයක් වැඩි අවබෝධයක් ලැබුව පමණට අපට මෙහින් ප්‍රතිඵල ලබන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි ධර්ම ශ්‍රවණය කරනකොට අපේ ළඟ තියෙන ලක්ෂණයක් තමයි අපි සමහර ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ අහනකොට අපි හිතන්නේ මේ හාමුදුරුවෝ ඔක්කොම දන්න කෙනා කියලා. එහෙම හිතලා බණ අහන්න එපා.
එහෙම වුණොත් ඔබ ඒ හාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙනවා මිසක් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න නම් ඒ කියන හාමුදුරන්ගේත් බණ ටික හොඳට අහන්න, අහලා ඒක ධර්මයට ගලපලා බලන්න. ඒ වගේම තවත් ධර්මයේ ඉදිරියේ ඉන්න කෙනෙක් කියලා ඔබට මුණ ගැහුනොත් ඒ ස්වාමින් වහන්සේගේ බණත් අහන්න. අපිත් එහෙම තමයි කුඩා කාලේ ඉඳන්ම. අපි මුල්ම කාලේ බෝධි පූජා තියෙන සමහර ස්වාමින් වහන්සේලාගේ බෝධි පූජාවට ගියා බණ ඇහුවා. එහෙම ටිකෙන් ටික ආපු ගමනක් තමයි ඉදිරියට ගිහිල්ලා ටිකෙන් ටික විද්වත් ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා ඒ මොනව ඇහුවත් අපි නිතරම ඒ අහන දහම මේ ත්‍රිපිටකයට ගැලපෙනවද කියලා අපි බලනවා. කිව්ව ගමන් ඒ විදිහටම පිළිගන්නේ නැහැ. අපි නැවත කියවලා බලනවා ඒ කියන කාරණා රෙෆරන්ස් වල හරියටම කියවෙනවද කියලා. ඒක ත්‍රිපිටකයට නොගැලපෙනවා නම් ඒක ත්‍රිපිටකයේ සම්පූර්ණ විස්තරයට නොගැලපෙනවා නම් අපි ත්‍රිපිටකයේ විස්තරය අපි පිළි අරගෙන අරක ටිකක් පැත්තකින් තියලා තියෙනවා. ඒ නිසා නිතරම ඔබේ ළඟ තියෙන ලක්ෂණයක් තමයි දේශකයන්න් වහන්සේ කෙනෙක් ෆයිනල් රෙෆරන්ස් එක විදිහට ගන්න එපා. එහෙම වුණොත් ඔබට දුර ගමනක් යන්න බෑ. ඔබ මග නවතිනවා. ඒ නිසා දිනෙන් දින ඔබ ධර්ම මාර්ගයෙන් ඉදිරියට යන්නට ඕන. දිනෙන් දින ගැඹුරු ධර්ම කාරණා විස්තර කරන විදිය තමන්ගේ හිතුමනාපයට විස්තර කිරීමක් නෙවෙයි මේ කියන්නේ. ත්‍රිපිටකයට එකඟව පෙළදහම හරියට ගලපලා විස්තර කරන ඒ විස්තර අහන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. අපට එක්තරා මහත්මයෙක් හම්බ වුණා. මම කලිනුත් මේ අතන්න කියලා ඇති. ඒ මහත්මයා කියනවා හාමුදුරනේ එක සතියක් බණ අහන්න බැරි වුණොත් අලුතෙන් මේ ස්වාමින් වහන්සේලා ගැඹුරට බණ කියන ස්වාමින් වහන්සේලාගේ එක සතියක් බණ අහන්න බැරි වුණොත් අවුරුදු 100ක් ආපස්සට ගියා වගේ කියලා. ඔබට හිතා ගන්න පුළුවන් එහෙනම් කොච්චර වේගෙන් දැන් ඉදිරියට ධර්ම කරුණ වලින් අය ගැඹුරට යන උත්සාහ කරනවද කියලා. හැබැයි ඒකෙන් කියන්නේ දැන් දහමට පැත්තක තියලා තමන්ගේ හිතුමනාපට විස්තර කරන පස්සේ යන කියලා නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. එන්නම දහමට එකඟ සිල්වත් ගුණවත් පෙළ දහම නීසි විදියට ගරු කරන ඒ ස්වාමින් වහන්සේලාගේ බණ අහන්නට, ඒ ස්වාමින් වහන්සේලා හඳුනා ගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ ඊටාම දුර්ලභව ලැබිච්ච සම්බුද්ධ ශාසනයෙන් ඔබට නිසි ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙනවා. අපිත් ඇතැම්මට කාලයක් වයසින් වැඩිම ස්වාමින් වහන්සේලා හුඟක් දන්නවා කියලා හිතලා බණ ඇහුවා. ඒ ස්වාමින් වහන්සේලාගෙන් හුඟක් කරුණා අපි ඉගෙන ගත්තා. අපි උන්වහන්සේලාට අදත් ගරු කරනවා. එහෙම ගිහිල්ලා අන්තිමට පින්නතුනේ දැන් ඉන්න දක්ෂමයි දිහා බලනකොට අපටත් වඩා වයසෙන් අඩු අය. ඇතැම්මට අපි ඉපදුනාට පස්සේ මහාන වෙච්ච අය. අපි මහාන වුණාට පස්සේ ඉපදිච්ච අය සමහර අය. ඒ තරම් අඩු වයසේදී අපි දැන් බණ අහනවා. ඇයි අපට අවශ්‍ය වන්නේ නිවැරදි ධර්මය නිවැරදි ලෙසම තේරුම් ගන්නයි. අපට පුද්ගලයාගේ වයසවත් ඒ පුද්ගලයාගේ මහානකමේ වැඩිමල්කමවත් නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. කාගෙන් හරි සත්පුරුෂයෙකුගෙන් ඒ ධර්මයේ ගැඹුරම කරුණු ඊටාම නිවැරදිව තේරුම් ගන්නයි අපට අවශ්‍ය වන්නේ. ඒ නිසා මේ කරුණ මා සඳහන් කළේ ඔබට හුඟක් දුර යන්නට තියෙනවා. මේ දැක්ම අපි ඇති කර ගන්නට ඕන. එහෙම නැති වුණොත් ඔබට දුර ගමනක් යන්න බෑ. ඔබ දැනට හම්බෙච්ච කෙනාගේ ළඟටම වෙලා දිගටම ඉන්නවා. ඒකට කියන්නේ අපර හනිමිටි අදහස් කියලා කියන්නේ. හනිමිටි කියන අදහස් කියන එක කොහෙන්ද ආවේ? ඒක පෙළ දහමම තියෙන එක. එක්කෙනෙක් හනිමිටියක් ඔළුවේ තියාගෙන යනවා. අර හන නූල් හදන මිටිය. ඒක අරගෙන යනකොට දෙන්නෙක් යනවා. එක්කෙනෙක් ඒක අරගෙන යනකොට එයාට ඊට වඩා වටින දෙයක් හම්බ වෙනවා. යකඩ හම්බ වෙනවා. එයා ඊට පස්සේ හනමිටිය තියලා යකඩ අරන් යනවා. අනිත් කෙනා කියනවා නෑ නෑ මං කලින් එන ආපු එකම මං එකත් අරින්න ඒකම අරන් යනවා කියලා. ඔහොම යනකොට ඊට වඩා තව වටින ලෝහ වර්ගයක් හම්බ වෙනවා. රිදී වගේ. අර මුලින් ආපු කෙනා යා හනමිටිය අයින් කරන්න ඒකම අරන් යනවා. මම මුලින් ගෙන ආපු එක මට මේක හුඟක් දුරක් අරන් ආවා. මේකත් අරින්න බෑ කියලා. අනිත් කෙනා කරන්නේ අර යකඩ ටික තියලා රිදී ටික ගන්නවා. කොහොම තවත් දුරක් යනකොට යාට රත්තරන් හම්බ වෙනවා. එයා ඊට පස්සේ ගන්න පුළුවන් තරම් ප්‍රමාණයක් රත්තරන් ගන්නවා. අනිත් කෙනා අර කයින් කරන්නේ මම මෙච්චර දුරක් හනමිටි අරන් ආවා මේක දාන එක පාඩුයි කියලා. කොහොම ගිහිල්ලා අන්තිමට දියමන්ති දක්වාම අර කෙනා යනවා. හනමිටි අදහස් කියන්නේ මේකයි. පළමුවෙන්ම ගත්ත අදහස මම මෙච්චර කලක් අරන් ආව ඒකෙම ඉන්නවා කියන අදහස.
මේකට තමයි අපි සිංහල ව්‍යවහාරය කියන්නේ හනමිටි අදහස් තියෙන කෙනෙක් කියලා. එහෙම ඉන්නකම් අපට දිනුවක් නැහැ පින්නතුනි. අපි මුලින් හිටිය මට්ටමමයි අපේ ප්‍රගතියක් නැහැ. ඒ නිසා අපි දිනෙන් දින ඔබ අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, සමාජ මට්ටමින් ඉහළට යනවා වගේම ඊට නොදෙවෙනි විදියට ධර්මයෙන්ුත් ඉදිරියට යන්නට ඕන. අද වේගයෙන්ම දහම අහන්නට, දහම තේරුම් ගන්නට, දහම පිළිපදිනට, තමන්ගේ ළඟම ඥාතීන් එකට එකතුව දහම ජීවිතයට සම්බන්ධ කරගන්නට ලොකු උත්සාහයකින් උනන්දුවකින් කටයුතු කරන කාලයක ඔබ ඉන්නේ. තමන්ගේ ජීවිතයේ අනිත් සියලුම කටයුතු වලට වඩා ධර්මයට ප්‍රමුඛත්වය දෙන කාලයක දැන් අපි ඉන්නේ. ඇයි ඒකට හේතුව? අපේ ජීවිතයේ වඩාත්ම ප්‍රතිඵල ගන්න නම් පින්නතුනි මේ ධහමේ තියෙන ගැඹුරු කාරණා අපි අහන්නට ඕන. සාමාන්‍ය නිවන් දකින්න විතරක් නෙවෙයි. එදිනෙදා කටයුතු වලටත් පින්නතුනි. වැඩි දෙයක් තමන්ට පින්වන්ත දරුවෙක් ලැබීමේ ඉඳන්ම ඒ හැම දෙයකම මේ ධර්ම මාර්ගයේ ඉන්නකොට තමන්ට ඉහළම ප්‍රතිඵලයකින් ලබා ගන්න පුළුවන්. බොහෝ විට දරුවෙක් කුසේ පිළිසඳ ගත්තට පස්සේ තමයි අපි වැඩ පටන් ගන්නෙ. නමුත් පින්නතුනි ඊටත් වඩා කලින් දරුවා කුසේ පිළිසඳ ගන්න කලින්ම හොඳට සිල්වත් ජීවිත ගත කරලා පුද පූජා පවත්වලා දෙවියන්ට ආශිර්වාද කරලා ආරාධනා කරලා එතන ඉඳන්ම වැඩේ පටන් ගන්නවා. එහෙම තමයි ධර්මයේ දන්නේ කටයුතු කරන්නේ. එහෙමයි ජීවිතේ හුඟක් සාර්ථක වෙනවා. එතනින් පටන් ගන්න දේ තමන්ගේ වැඩිහිටි ඥාති මිත්‍රාදී මේ ගියාම එයට උදව් කිරීම, ඒ වගේම තමන්ගේ ජීවිතයේ අවසාන කාලය දක්වා සාර්ථකව ගත කිරීම, මේ හැමදේම කළා තමන් රැස් කරපු ධනයට වඩා තමන් වටින කෙනෙක් බවට පත් වෙනවා. බොහෝ දෙනෙක් තමන්ගේ ධනය තරම් තමන් වටිනා කෙනෙක් වෙන්නේ නැහැ. ඒක කොහොමද පේන්නේ? ඒක පේන අවස්ථාවක් තමයි තමන් මිය ගියාට පස්සේ ඉක්මනටම තමන්ව ගෙදරින් අයින් කරනවා. ඒ කියන්නේ තමන් අර ගෙදර ධනය තරම් වටින්නේ නැහැ. අයින් කරන විතරක් නෙමෙයි ඇඳක වගේ මිය ගියා නම් ඇඳත් හොඳට හොදනවා. කාමරෙත් හොදනවා. ඇඳ කාට හරි එකක් දීලා දානවා පන්සලකට හරි. ඊට පස්සේ අපිට තමයි යෝගි නිදියන්න වෙන්නේ. පින්නතුනි ඒ තරම් මේ වයින් කරනවා. ඒ කියන්නේ අපි එච්චර වටින්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. පින්නතුනි අපේ වටිනාකම වැඩි වුණොතින් අපි මිය ගියාට පස්සේ අපට මීට වඩා සැලකනවා. අපේ කෙස් ගහටත් පුද පූජා පවත්වන විදිහට අපේ වටිනාකම දිනු කරගන්න බුදුදහමෙන් අපට මඟ පෙන්වලා තියෙනවා. ඉතින් මේ කරුණ ටික මා සඳහන් කළේ ආරම්භයක් විදිහට. අද අපේ මාතෘකාව සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය දැන් මෙතෙන් පටන් අපි විස්තර කරන්න ඉදිරියට ලෞකික සම්මාදිට්ඨිය ඉක්මවලා ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක්ක යන සතිපට්ඨානය තමයි අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් ඕනනම් කෙටියෙන් අපට ස්වර්ග මාර්ගය ගැන විස්තරයක් කරන්න පුළුවන්. කම්මස්සගතා සම්මාදිට්ඨියෙන් යුක්තව හැකියතාක් දුරට හිත පිරිසිදුව තියාගෙන දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න. ඒ පින්කම ආනිසංස තමන්ට මේ ජීවිත කාලයේදීම දැක ගන්න පුළුවන්. ඒ ආනිසංස දකින්න තමන්ට තේරුවන් ගැන ලොකු ගෞරවයක්, විශ්වාසයක් එනවා. ඒ නිසාම තමන්ට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරෝ ධර්මයේ සංගයා තමයි තමන්ගේ ජීවිතයේහි පරමාදර්ශ බවට පත් වෙන්නේ. ඇයි? තමා මේ රකින්න දහම් යානිසංස තමන්ට මේ ජීවිත කාලෙම පේනවා. ධර්මයේ සම්දිට්ඨිකයි අකාලිකයි කියන්නේ මේකයි. මෙන්න මේ මට්ටමට අපේ හිත දිනු කරගත්තා කියලා කියන්නේ අපට ලොකු රැකවරණයක් තියෙනවා. මොකද රැකවරණය? ඒ රැකවරණය තමයි අපි කොයිතරම් සංකීර්ණ ගැටලු සහගත අවදානම් අවස්ථාවක මිය ගියත් අපි දුගතිගාමී වෙන්නේ නැහැ කියන මේ සහතිකය අපි අතේ තියාගෙන ඉන්නේ. ඒ සහතිකය අර ඉන්ෂුරන්ස් සහතිකයට වඩා වටිනවා. ඒ සහතිකය මෙහි වීසා પાස්පෝර්ට් එකට වඩා වටිනවා. ඒක Tamanට ස්ථාවර රැකවරණයක්. එනිසා බුදුහාමුදුරේ දේශනා කළේ හැකිතාක් දුරට දාන, සීල, භාවනා පින්කම් කරන්න. හැකිතාක් පරිත්‍යාගශීලී වෙන්න. ඒ අතරුණු ධර්මයෙන් අනිත්යට උදව් කරන්න. පංචශීලයේ ස්ථාවරව රකින්න. හැකි හැම අවස්ථාවකදීම අටසිල් රකින්න.
සිල් රෙද්දක් පෙරවන ගත්තත් කමන්නේ. තමන් හිතින් අදිෂ්ඨාන කරගෙන සිල්පද ටික ආරක්ෂා කරන්න. ඒ අතර හැකිතාක් දුරට මෛත්‍රී භාවනා දියුණු කරන්න. දිනකට විනාඩිය හරි වැඩි කළා සීල සත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර ඉහළම කුසලය මෛත්‍රී වැඩිම. බුද්ධානුස්සති භාවනාවත් ඒ වගේම අපිට කරන්න පුළුවන් පින් වැඩෙන විදියට. මෙන්න මේ ලක්ෂණය තුල ස්වභාවය තමයි අපි ලෝකයක් ඇතයි කියලා හිතාගෙන ඉන්නේ. පින්කම් කරලා අපට සුගතිගාමි වෙන්න පුළුවන්. ප්‍රාර්ථනානුකූලව තමන්ගේ ඥාති මිත්‍රාදීන් නැවත ඕනනම් මුණ ගැහෙන්නත් පුළුවන්. නමුත් අපි සංසාර චක්‍රෙමයි ඉන්නේ. ඇයි? අපි මේ ඇතෙන් දැකපු ලෝකය නිරුද්ධ වුණත් අපේ මනසින් ඒක නිරුද්ධ කරගෙන නැහැ. අපි අවිද්‍යාවෙන් තව මේක ඇති දෙයක් හැටියට අරගෙන ඉන්නේ. අන්නේ මතකයේ තමයි සිහිනෙදී එන්නේ. සිහිනෙදී ඔක්කොම ටික පේන අය කවුරුවත් මිය ගිහිල්ලා නැහැ. මිය ගිහිපු ඔක්කොම අයගේ ෆයිල් ටික ඔක්කොම ආය ඕපන් වෙනවා සිහින දකිනකොට. ඒ සිහිනෙදී මේ ජීවිත කාලය අපට අපේ කැපැසිටිය තියෙන්නේ මතකය මේ භෞතිකත්වයට ගොනු වෙලා තියෙන්නේ. මොළයට සීමා වෙලා තියෙන මොළයේ භෞතික ස්වභාවයට. නමුත් මරණාසන්න මොහොත කියන්නේ ඊට වඩා සංකීර්ණ අවස්ථාවක්. මේ ජීවිත කාලයේ ෆයිල්ස් ටික විතරක් නෙවෙයි. මුළු කල්ප ගානක ෆයිල් ටික ඔක්කොම එක ලයින් එකට ඕපන් වෙනවා. ඇරෙනවා. ඇරිලා තීරණය වෙනවා තමන් ඊළඟට කොතෙන්ද යන්නේ කියලා. මෙන්න මේක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ ගන්න අරමුණ ඇති දෙයක් හැටියට ගත්තොත් තමන් නැවත සසරට එනවා. ජීවිත කාලේ වැඩිපුර මේකන අනිත්‍ය සංඥා වඩලා තිබ්බොතින් ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුපාද නාම රූප ආදී වශයෙන් හැකිතාක් දුරට සමුදේවය බලලා තිබුණොතින් ඒකේ කාලය දිනු කරගෙන තිබුණොතින් ඒ අවසානයේට පහළ වෙන සිතත් අනිත්‍යතාවය දැක්කොත් අපි ස්කන්ධ පංචකයේ සමුදේවය හැටියට බලන දක්ෂුනොතින් අපේ මරණයත් අපේ පිරිනවන් පෑමත් රහත් භාවයත් මේ තුනම එකට සිදුවන සමසීසී කියන தත්ත්වයට අපිපත් වෙනවා. දැන් අපි මේ සඳහන් කළේ ප්‍රධාන වශයෙන්ම සුගතිගාමි වෙන්නට Tamanට යන්න පුළුවන් පැත්ත. මෙතෙන් පටන් අපි විස්තර කරන්නේ සතර සතිපට්ඨානයත් එක්ක කොහොමද ලෝකෝත්තර සම්මාදිටිය ඇති කරගෙන සතර සතිපට්ඨානය පුහුණු කරන්නේ කියන කාරණය. මෙතෙන්දී අපි අර Tamanගේ මානසික සුවයට මානසික ආතතිය දුරු කරන්න වර්තමානයේ හිත තියාගෙන ඉන්න කතාවට නෙවෙයි දැන් මේ යන්නේ. මෙතනින් නම් විස්තර කරන්නේ සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. මහණෙනි මම ආශ්‍රවයන්ගේ ඡය වීම පනවන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින්න කෙනාටද? ඒ තමයි දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම දන්න දකින්න කෙනාට තමයි මේ කෙලෙස් වල පරිණිරවාණය කෙලෙස් වල සම්පූර්ණම නිදහස් වීම දේශනා කරන්නේ. මෙන්න මෙතෙන්දි තමයි බුදුහාඳුර අපට සතර සතිපට්ඨානය පනවන්නේ. හැබැයි සතර සතිපට්ඨානය දේශනා කරද්දීට සමගාමීව යන තවත් කාරණා දෙකක් තියෙනවා. සංයුත්ත නිකායෙහි සතිපට්ඨාන සංයුත්තේහි විභංග කියලා සූත්‍රයක් තියෙනවා. මේ විභංග සූත්‍රයේ කියනවා සතිපට්ඨානයක් දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාවක් දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාගාමී පටිපදාවක් දැනගන්න ඕන කියලා. මේ තුනම එකට යන්නට ඕන. නිකන් දැන් මම සතිපට්ඨානේ වඩනවා, දැන් මං කය ආනුව බලනවා, දැන් මං ඇවිදිනකොට සිහියෙන් ඇවිදිනවා කියලා ඇවිද්දට විතරක් හරියන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ගමන් මඟ දැනගෙන තමයි වැඩේ පටන් ගන්නට ඕන. සතිපට්ඨානය කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාගාමී පටිපදාව කියලා එකක් තියෙනවා. මේ තුන පින්නතුනි තාම වැදගත් වෙනවා. ඒ වගේම බුදුහාමුදුර දේශනා කරනවා සතිපට්ඨාන ආරම්භයේදීම සීලය පිරිසුදු කරගන්න ඕන, දැක්ම ඍජු කරගන්න ඕන කියලා. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන විදිහට අන්තවලට නොගිහිල්ලා
මනා දැක්මකින් යුතු සීලයක් ආරාමයේදීම තියෙන්නට ඕන මේ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුට නම්. මෙතෙන්දී අපි මුලින් බලමු සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාගාමී පටිපදාව කියන්නේ මොකද්ද කියලා. සතිපට්ඨානය කියලා කියන්නේ කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන කාරණේ. කයෙහි කය අනුව බලමින් ඉන්න. වේදනාවන්හි වේදනානුව බලමින් ඉන්න. සිතෙහි සිත අනුව බලමින් ඉන්න. ධර්මයන්හි නැත්තම් සිතවිලි වල සිතවිලි අනුව බලමින් ඉන්න කියන කාරණා. මේක සතිපට්ඨානය. බොහෝ දෙනෙක් දන්නේ මේ කාරණේ විතරයි. හැබැයි මීට වඩා තවත් කාරණා දෙකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාව කියලාත් එකක් තියෙනවා. මොකද්ද සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. කය ගැන බලගෙන නිකන් ඉන්නේ. කය හටගන්නේ කොහොමද? මොන හේතු නිසාද හටගත්තේ? කොහොමද ඒ කය නිරුද්ධ වෙන්නේ කියන එක ඒ කය හට ගැනීම නිරුද්ධ වීම දකින්නට ඕන. ආහාර ඇති කල්ලි කය ඇති වෙනවා. ආහාර නිරුද්ධ වීමෙන් කය නිරුද්ධ වෙන ආකාරය දකින්න. ඊට පස්සේ වේදනාවත් සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට බලනවා. ඒ මොකද්ද? මේ වේදනාව කියන එක සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි. ස්පර්ශය ඇති කල්ලි වේදනාව හට ගන්නවා. ස්පර්ශ නිරුද්ධ වීම, වේදනාව නිරුද්ධ වීම කියන එක මේ හට ගැනීම සමුදය වය දකින්න. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කියපු විදිහට හිත ගැන නිකම් බලන්නේ. ඒ හිත නාම රූප ඇති කල්ලි හිත හට ගන්නවා. නාම රූප නිරුද්ධ වීමෙන් හිත නිරුද්ධ වෙන ආකාරයත් බලනවා. ධර්මයන් සිටිවිලි ගැනත් එහෙමයි. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට ඒකෙත් හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර හට ගන්නවා. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වන ආකාරය දකිනවා. මෙන්න මේකටයි මේ හට ගැනීම නිරුද්ධ වීම දකින එකටයි කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. ඊළඟ කාරණේකුත් තියෙනවා. මොකද්ද? සතිපට්ඨාන භාවනාගාමී පටිපදාව කියලා. ඒ මොකද්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිකං කාරණාටක් නෙවෙයි. සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය සහිතව දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, නිරෝධගාමිනී පටිපදා ඥානං කියපු විදිහට දුකේ හට ගැනීම නිරුද්ධ වීම දක්නා සම්මා දිට්ඨිය ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේකට තියෙන ප්‍රතිපදාව. මෙන්න මේ ප්‍රතිපදාව මුලදී කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සුතමේ ඥානෙ විදිහට ලබන්නට ඕන. ඒ ලබන කෙනාට තමයි අනිත් සියලුම දේවල් චින්තාමය ඥානය සහ භාවනාමය ඥානය ගොඩනැගෙන්නේ. මේ අනුපිළිවෙලින් අපි ටිකෙන් ටික යන්නට ඕන. මෙන්න මේ අතරෙත් පිනතුනි ප්‍රධානතම කාරණය තමයි දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම දැකීම. දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම දකින්න නම් නිකන් බෑ. පටිච්චසමුප්පාදේ දකින්නට ඕන. ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම දකින්නට ඕන. අපේ හිත හැම මොහොතේම හිතේ ස්වභාවය වෙනස් වෙනවා අවිද්‍යාවේ ප්‍රමාණය අනුව. ඊට අනුරූපව ස්කන්ධාසාදී ආයතන වෙනස් වෙනවා. අවිද්‍යාපච්චය සංඛාරා කියපු විදිහට මේ අංග 12 හැම මොහොතෙම අවිද්‍යාවේ ප්‍රමාණය අනුව හටගෙන නිරුද්ධ වෙනවා. අවිද්‍යාව සහගතව ඇසෙන් රූපයක් බැලුවොත් ඒ අවිද්‍යාවේ ප්‍රමාණයට ප්‍රපංච ගොඩ නැගිලා ඊට අදාළ දුක් ටික Tamanට ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා. අවිද්‍යාව සහගත ඇස ගොඩ නොගෙනුනොත් ඒ තරමට Taman දුකෙන් නිදහස් වෙනවා. ඇසෙන් රූපයක් බලනකොට මේ පේන්නේ බාහිර රූපයේ විදිහට කියලා හිතුවොත් Taman අවිද්‍යාව තුල ඉන්නේ. ඒක වෙනස් වෙනකොට ඊට අනුව Tamanට දුක් ටික ලබා ගන්නට වෙනවා. Taman කැමති වුණත් අකමැති වුණත්. මේ පේන ලෝකේ ස්ථාවර තියෙන ලෝකයක් නෙවෙයි. මේක මගේ ආයතන වලට සාපේක්ෂව
මගේ මේ මොහොතේ තියෙන අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මේ හේතු ටික, ආහාර ආදී මේ හේතු ටික මතයි මේ ලෝකයේ ගොඩ නැගෙන්නේ. ඒක ඒ හේතු වල නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනකොට ඔහුගේ හිත බාහිර දෙක බැසගන්නේ. ඔහු ලෝකයක් ඇතයි කියලා සාසර දෘෂ්ටි යන්නේ නැහැ. ඇයි? ඔහු දන්නවා මේ හටගන්න එක හේතු නිරුද්ධ වීමෙන් නැති වෙනවා කියලා. ඒ වගේම ලෝකයක් නැහැ කියලා යන්නෙත් නැහැ. අනාත්මයි කියලා ආත්මයක් නැහැ කියලා දැඩි අන්තයට යන්නෙත් නැහැ. ඔහු ඒකිනුත් මිදිලා ඔහු දකින්නවා නිරුද්ධ වුණත් නැවත හේතු නිසා ආයි මේක හට ගන්න බවක් දකින්නවා. එතකොට උච්ඡේද දෘෂ්ටියට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ හට ගැනීම සමුදය දකින්න කෙනා නැත කියන අන්තිට යන්නේ. ඒ හටගත් ස්කන්ධ පංචකයේ නිරුද්ධ වීම නැතිවීම දකින්න කෙනා ඇත කියන අන්තිට යන්නේත් නැහැ කියනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන්නේ මේකයි. ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච සම්මාදිට්ඨිය, දුර වෙච්ච සීලය කියන්නේ වෙන මේකයි. මෙන්න මේ අවබෝධය ලැබිච්ච පමණට යා දන්නව මොකද්ද? මේක තමයි යථාර්ථය. මේ යථාර්ථය මනවින් තේරුම් නොගත්තොත් Tamanට ඇසෙන් දකින රූප වෙනස් වෙනකොට කනෙන් අහන ශබ්ද මේ ආදී අරමුණු නිසා Tamanට අනාගතයේ දුක් විඳින සිදු වෙනවා කියන අවබෝධය ලැබෙනවා. බුදුහාඳුරන්ගේ තථාගතත්වය ගැන සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ මෙන්න මේකයි. බුදුහාමුදුරන්ගේ සදහම් මගේ ඇතිවන ශ්‍රද්ධාව මේකයි. සාමාන්‍ය බුදුහාමුදුරෝ ලස්සනට වඩිනකොට, ලස්සනට බණ කියනකොට, ඉරිදි බලපානකොට ශ්‍රද්ධාවක් හට ගන්නවා. ඒක සාමාන්‍ය ශ්‍රද්ධාව, ඒක අමූලික ශ්‍රද්ධාව. මෙන්න මෙතන තමයි මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම, පටිච්චසමුප්පාදයේ පදනම් කරගත්තු අවබෝධයෙන් ඇති වෙන අවබෝධයෙන් තමයි නියම ශ්‍රද්ධාව හටගන්නේ. අන්න ඒකටයි සඳහන් කරන්නේ යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදය දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු පටිච්චසමුප්පාදය දකිනවා. අනිත් පැත්තට යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදය දකිනවා, යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු බුදුහාඳුර දකිනවා. යමෙක් බුදුහාඳුර දකිනවා නම් ඔහු ධර්මයක් දකිනවා කියලා. ඒ නිසා ධර්මයේ දැකීමට බුදුරජාණන් වහන්සේ දැකීමට හේතු වන ප්‍රධානතම දේ තමයි මොකද්ද? පටිච්චසමුප්පාදය දැකීම. ඒ පටිච්චසමුප්පාදය අහගන්න ලැබෙන කාගෙන්ද අපට? කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්. ඒ කල්යාණ මිත්‍රයන් වෙත අපට කිට්ටු වෙන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? අපි පරිත්‍යාගශීලී වුණු පමණට. අපි සිල්වත් වුණු පමණට. අපි මෛත්‍රිය සහගත වුණු පමණට. එහෙම නැතුවත් ඇතැම් විට පෙර දැඩි පිනකින් ලැබෙන්නත් පුළුවන්. එහෙම ලැබුණත් ඊළඟට ඉතුරු ටික යන්න වෙනකොට තමන්ගේ ළඟ තවත් ලක්ෂණ ටිකක් තියෙන්නට ඕන. ඒ මොනවද? ඒ තමයි බුදුහාම දේශනා කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී නවංක ජාතෝ කියලා. මොනවද? තමන් කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන. අවංක කෙනෙක් වෙන්නට ඕන. සුවච කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම නුවණැති කෙනෙක් වෙන්නට ඕන. විශේෂයෙන්ම අවංක බව, නුවණැති බව, සක්‍රීය සවන් දීම, active listening කියන එක මෙන්න මේ තුන තමයි කල්යාණ මිත්‍රයෙක් සමීපයේම තියෙන කාරණා ටික. මේ කාරණා තුන තියෙනවා නම් අර මුලින් ඒව නැති වුණත් තමන්ගේ සියලුම අඩුපාඩුකම් තමන්ට මග හැරව ගන්න පුළුවන්. ආනන්තර කර්ම හැර. ආනන්තර කර්ම තියනවා නම් මේ ආත්මෙදි නිවැරදි කරන්න බෑ. ඒවට විපාක විඳින්න වෙනවා. නමුත් අනිත් සියලුම කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. තමන් අවංක වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්නට ඕන, හොඳට කියන දේ අහුම්කම් දෙන්නට ඕන. අඟුලිමාල බලන්න. අඟුලිමාල දන් දීපු කෙනෙක් නෙවෙයි. අඟුලිමාල මෛත්‍රී සාගත හිටිය කෙනෙකුත් නෙවෙයි. අඟුලිමාල සිල්වන්ත කෙනෙකුත් නෙවෙයි.
නමුත් ඔහුගේ අතීතයේ මහා පිනක් තිබුණ කල්යාණ මිත්‍රයෙකුට ළඟා වෙනකොට අර ලක්ෂණ ටික ඔහු ළඟ තිබුණ උපරිම ලෙස. ඔහු සුවච වුණා, බුද්ධිමත් වුණා, අවංක වුණා. ඒ ලක්ෂණ ටික තිබුණු නිසා අර මිනිස් ජීවිත දහස් ගණනක් ඝාතනය කරලා තිබුණු පුද්ගලයාට ඒ සියලුම කර්මයන් ධර්මයෙන් ජය ගන්න පුළුවන් වුණා. මේක තමයි ලක්ෂණය. හැබැයි උපරිම ලෙස මෙන්න මේ අවංක බව, සුවච බව සහ ප්‍රඥාව කියන කාරණා තමයි ළඟ තියෙන්නට ඕන. පින්නතුනේ දැන් අපි මෙතෙන් පටන් මේ සඳහන් කරන්නේ අර සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව දැනගෙන ආරම්භ කරන සතිපට්ඨානයයි දැන් මේ අපි මේ සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපි මේ සාකච්ඡා කරමින් හිටියේ සතිපට්ඨානයේ මුලින්දම බුදුහාමුදුරෝ දේශනා කරපු කාරණා. මුලදී බුදුහාමුදුරෝ දේශනා කරනවා සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා කාරණයක්. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ කියලා. ආතාපි කෙලෙස් තවන වීරියෙන් යුක්තව ඉන්නට ඕන. සම්පජානෝ නුවණින් ඉන්නට ඕන. සතිමා සිහියෙන් ඉන්නට ඕන. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ලෝකයට තියෙන අවිජ්ජා දෝමනස්ස කියන දෙක දුරු කරන්න ඕන ආරම්භයේදී. අවිජ්ජා කියන්නේ මොකද්ද? අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය. අවිජ්ජා කියන්නේ දෙකක්. අවිජ්ජා කියන්නේ නොදැනීම. අපි ඒක සිංහලෙන් හෝ සංස්කෘතෙන් අවිද්‍යාව කියලා කියනවා. ඒ අවිද්‍යාව ඊළඟ කාරණය තමයි ඊට ළඟින්ම යන කාරණයක් තමයි අවිජ්ජා කියලා කියන්නේ. අවිජ්ජා දෙකක්. අවිජ්ජා කියන්නේ ignorance කියන එක, delusion කියන එක. අවිජ්ජා කියලා කියන්නේ greed කියන එක. සාමාන්‍ය නිකන් attachment එක නෙවෙයි, යමකට තියෙන දැඩීම ආසාව කියන එක. එතකොට මෙතෙන්දි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපට මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම දැඩි ලෝභය අඩු කර ගන්නට ඕන. දැන් මේ පිනතුනේ දැඩි ලෝභය කවුරුත් අඩු අය, ඒ නිසා තමයි මෙහෙම ඉන්නේ. ඒ දැඩි ලෝභය තියෙන අයට ධර්ම මාර්ගයට සමීප වෙන්න අමාරුයි. අනිත් කාරණය තමයි දැඩි ද්වේෂය. මේකත් අඩු කර ගන්නට ඕන. ඒ නිසා තමයි කර්ණිමිත සූත්‍රයේ මෛත්‍රී වඩන කියලා අපිට තියෙන්නේ. දැඩි ලෝභය, ද්වේෂය තියෙන කෙනාට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අමාරුයි. ඒ නිසා මුලදී calm down වෙන්නට ඕන. අන්න ඒ කෙනා තමයි ඊට පස්සේ කායේ කායනුපස්සේ විහෙරති මට්ටමට දැන් ටිකෙන් ටික යන්නේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මීට අදාළ තවත් සූත්‍ර දේශනා අනුශාසනා ගානක් තියෙනවා. ඒ වගේදී දැක්වෙන කාරණා තමයි අපි ඇයි කායනුපස්සනා වඩන්නේ? කායනුපස්සනා වැඩිමින් බලාපොරොත්තු වන්නේ අසුභය ගැන තියෙන සුභ සංඥාව දුරු කරන්න. වේදනුපස්සනාව වඩන්නේ සැප පිළිබඳව, දුක පිළිබඳව තියෙන සැප සංඥාව දුරු කරන්න. දුක අපට ඇත්තටම තියෙන්නේ අපි ඒක සැපේ කියලා හිතන් ඉන්නේ. අන්නේ නොදැනීම දුරු කරන්න තමයි වේදනුපස්සනාව වඩන්නේ. චිත්තානුපස්සනාව වඩන්නේ අනිච්චේ නිච්ච සංඥාව දුරු කරන්න. ලෝකේ අනිත්‍ය තියෙන්නේ, හැබැයි අපි නිට්ටයයි කියලා හිතන් ඉන්නේ. ධම්මානුපස්සනාව වැඩිමින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අනාත්මෙහි ආත්ම සංඥාව දුරු කරන්න. තමන්ගේ වශයෙන් නැති ලෝකයක් අපි පරිහරණය කරන්නේ. නමුත් අපි හිතන් ඉන්නේ තමන්ට මේක පාලනය කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ කාලේ සමහර අය උන්වහන්සේට ඒක තරක කරන්න. බුදුහාඳුරනේ ඔබ වහන්සේ අනාත්මයි කියලා කිව්වට මේක ආත්මයි, මේක මෙහෙම දෙයක් තියෙනවා කියලා සත්‍යක එහෙම ආවාද කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔබට ඔබව පාලනය කරන්න පුළුවන් නම් ඇයි ඔබ වයසට ගිහිල්ලා ඉන්නේ?
ඇයි ඔබ දැන් කුදු වෙලා ඉන්නේ ඔය? ඔබ හෙට ඔබ සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන් නම් ඔබ වයසට යන්නේ නැහැ නේද කියලා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු කරුණ. අනාත්ම දෙහි ස්වභාවය මේකයි. පින්නතුනි මෙන්න මේ එක් අපි ටිකෙන් ටික කායනුපස්සනාව වඩන ආකාරය තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් මේ ධර්ම දේශනාව ඇසීමම පින්නතුනි තමන් දක්ෂ වෙන්නට ඕන මේකම භාවනාවක් කරගන්න. ධර්මයේ ඇසීමම විමුක්තායතනයක් කරගන්නට ඕන අපි. ධර්මය අහන මොහොතම විමුක්තියටපත් වෙන අවස්ථාවක්. හරියට තමන් අවධානයෙන් ධර්මය අහුවනම් ඒ අහන පමණට තමන් කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. එතකොට දැන් අපි සුතමේ ඥාණයෙන් අර දුකේ හට ගැනීම නිරුද්ධ වීම දැකලා තමයි මේ වැඩේ පටන් ගන්න. මොකද්ද? අවිද්‍යාසහගතව ඇසෙන් යමක් බලනකොට ඒ බලන දේ නিত্য සැප ආත්ම වශයෙන් දැක්කොතින් බාහිර තියෙන දෙයක් මට පේන්නේ කියලා බැලුවොතින් Tamanට ප්‍රපංච හටගෙන Taman දුකටපත් වෙනවා. ඒ නිසා ඒකෙන් දුකටපත් නොවෙන්න නම් දිත්තේ දිත්තමත්තන් කියන අවසාන ඉලක්කයට තමයි යන්නට ඕන. ඒක මම දැන් දිත්තේ දිත්තමත්තන් දන්නවා කියලා තව කෙනෙක් එක තරක කරට හරියන්නේ නැහැ. මම දැක්කොත් දැක්ක විතරයි කියලා සමහර අය කියනෝනේ. කිව්වට හැබැයි කවුරු හරි බැන්නොත් කේන්ති යනවා. කවුරු හරි දෙයක් ඉල්ලුවත් ඇතැම්මට බනිනවා. අර ලෝභ දේශයේ පොඩ්ඩක්වත් අඩුවක් නැහැ. හැබැයි කතා කරන්නේ දිත්තේ දිත්තමත්තන් කියලා. ඒක සුතමේ ඥාණයෙන් අපි දැනගන්නට ඕන. දැනගෙන ඒක යථාර්ථය බවට පත් කරන්න තමයි දැන් මේ පොළොවට බැස්සේ අපි. දැන් මෙතන ඉඳන් ටිකෙන් ටික මෙන්න මේක දකින්නකොටම දකීම් මාත්‍රයක් බවට පත් කරගන්න මේ වැඩ පිළිවෙලයි මුලින් කරන්න. මුලදී අපි මැප් එක ගත්ත අතට මැප් එක නොගෙන අපිට වාහනේට නගින්න බෑ. ඇඩ්‍රස් එක ගන්න ඕන අපි. මේ ඇඩ්‍රස් එක තමයි දුකේ හට ගැනීම නිරෝධය පිළිබඳව දන්නා නුවණ. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සුතමේ ඥානෙ ලැබපු එක. මෙන්න මේක අහපු ගමන්ම සමහර අය කියනකෝ අපේ කෙලස් දුරු වෙන්නේ නැහැ නේද කියලා. හරියට ඇඩ්‍රස් එකක් දීපු ගමන් වටපිට බලනකෝ කොහෙද කියලා බලනවා. එහෙම බැලුවට පේන්නේ නැහැ. ඒ ඇඩ්‍රස් එක දුන්නේ ඒක යන්නේ. අන්න ඒ වගේ තමයි අර දිත්තේ දිත්තමත්සං හෝ නැත්තම් අවිද්‍යාපච්චය සංඛාරං කියනක හෝ යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා හෝ අස්මින් සති දං හෝති අස්මින් අසති දන්න හෝති කියලා හෝ මේ ගත්තේ අපි මැප් එක. මැප් එක ගත්ත විතරට කෙලස් දුරු වෙන්නේ නැහැ. ඒ මැප් එක අරගෙන අපි වාහනට නැගලා වාහනේ ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕන. අන්නේ යන යෑම තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒකෙදි මුලින් අපි කය මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕන. අන්නේ කය තේරුම් ගැනීම සඳහා තමයි කායනුපස්සනාව තියෙන්නේ. කොහොමද ඒක ඇති කරගන්නේ? මුලින් අපි Tamanට එන ආස්වාස ප්‍රස්වාසය දිහා හොඳට බලනවා. හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව, පිට වෙනකොට පිට වෙන බව බලමින් මේ ආස්වාස ප්‍රස්වාසය තුළ වර්තමානයේ හිත පිහිටුවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒකේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. මේ සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි මේ හේතුඵල ධමක ක්‍රියාකාරීත්වයක් කියන කොහොම ටිකෙන් ටික බලන්න උත්සාහ කරනවා. ඒක බලන්න හිතේ අර ආත්ම දෘෂ්ටි අඩු වෙනවා. ඒ වඩන ප්‍රමාණයට හට ගන්නවා. ආස්වාස ප්‍රස්වාසයෙන් හිත සමාධිමත් කරන විතරක් නෙවෙයි. ඒ සමාධිමත් වෙන පමණට ඔහු සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදිහට හිත සමාධිමත් වෙන පමණට ඔහු මොකද කරන්නේ? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන එක බලනවා. එතකොට ඔබතුමිය ප්‍රශ්නයක් අහුවා සමත විපස්සනා දෙක ගැන. සාමාන්‍යයෙන් බුදුහාඳුරන්ගේ දේශනාවල තියෙන්නේ සමත පූර්වංගම විදර්ශනාව. ධර්මය අහලා සමත කමඨහනකින් හිත තැම්පත් කරගෙන ඒ තැම්පත් වෙච්ච හිතින් අනිත්‍යතාවය බැලීම තමයි සාමාන්‍ය දේශනා කරන ක්‍රමය. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව කුමන හෝ භාවනාවක් උපයෝගී කරගනිමින් වර්තමානයේ තුල සිත සමාධිමත් කරගන්නවා. හැබැයි මේක පටන් ගන්නේ නිකන් කෙනෙක් නෙවෙයි. කොහොම කෙනෙක්ද? සුතමේ ඥාණයෙන් මුලින් දුකේ හට ගැනීම නිරුද්ධ වීම දැකපු අහපු කෙනෙක් තමයි දැන් මේ වැඩේ පටන් ගන්න. ඒ නිසා ඔහු හුස්ම ගැනීම බල හිත සමාධිමත් වෙනකොට අනේ මට හරිය සනීපයි දැන් හුස්ම ගන්න පිට වෙනකොට කියලා ඒ තෘප්තිය නවතින්නේ නැහැ ඔහු.
හිත සමාධිමත් වෙච්ච පමණට හෝ අනිත්‍යතාවය බලනවා. අනිත්‍යතාවය බලන පමණට අර දිත්තේ මත්තන් කියන මට්ටමට සමීප වෙනවා. අනිත් කාරණේ තමයි ඔබතුමා අහපු ප්‍රශ්නේ ආනාපාන සතිය. ලෝකයේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයටපත් වෙන්නේ ආනාපාන සති භාවනාවෙන්. ආනාපාන සති භාවනාව බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සමත භාවනා, අනිත් එක විදර්ශනා භාවනා. සමත භාවනාවෙන් කරන්නේ වර්තමානයේ හිත කුසල අරමුණක දියුණු කරන එක. ඒ සමතම් කමඨහන් අතුරින් 40න් එකක් තමයි ආනාපාන සතිය කියන්නේ. අනිත් කමඨහන් 39ම පැත්තකින් තියලා ආනාපාන සතිය වෙන පැත්තකින් තියන්න පුළුවන්. ඒක වෙනසක් තියෙනවා. මොකද වෙනස? වෙනස තමයි අනිත් සමත කමඨහන් වලින් කරන්නේ කුසල විතර්කයක් ඉස්මතු කරමින් අකුසල විතර්කය දුරු කරනවා. මෛත්‍රිය, බුදු ගුණ, සංඝ ගුණ, දහම් ගුණ ආදී වශයෙන් ඒ කුසල අරමුණකින් අකුසල් විතරක යටපත් කරනවා. හරියට ඇණයක් ගහලත් කලින් තිබුණු ඇණේ අයින් කරනවා. ආනාපාන සතිය කරන්නේ ඊට වඩා සම්පූර්ණ වෙනස්. ආරම්භයේ පටන්ම විතරක සංසිඳුවමින් යන්නේ. ඒක විශේෂ භාවනාවක්. ඒක බුදුදහමෙහි මහා පුරුෂ භාවනාව විදිහට සැලකනවා. අනිත් කාරණය තමයි දැන් මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ එන්නේ ආනාපාන සතියේ මුල් පියවර විතරයි. ගිරිමානන්ද සූත්‍රය, ආනන්ද සූත්‍රය, ආනාපාන සති සූත්‍ර ආදී සූත්‍ර තියෙනවා. ඒ වගේදී මේක ක්‍රම 16කට විස්තර කරනවා සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහට. එතකොට හරියට Taman ධර්මඥානය ඇතුව නම් පටන් ගත්තේ එකම ආනාපාන සතියෙන් උනත් අවසානයේ දක්වාම Tamanට යන්න පුළුවන්. ඊට මාවට විස්තර කළා තියෙනවා. සමත පූර්වාංගම විදර්ශනාවක් වගේම විදර්ශනා පූර්වාංගම සමතේකුත් තියෙනවා. සසරේදී හුඟා ප්‍රඥාව දිනු කරපු අය බුදුහාමුදුරන්ට හමු වුණාම බාහ්‍ය දර්ශීරිය, පොකුසාති, සරියුත් හාමුදුරුවෝ, පස්සක මහණුන් ඒ වගේ අයට බුදුරජාණන් වහන්සේ ඍජුවම විදර්ශනා පූර්වාංගම සමතේ පැත්තට දේශනා කළා. අනුශාසනා කළා. ස්කන්ධ, ධාතු, ආයතන, පටිසම්පාද, නාම රූපවල හට ගැනීම නිරුද්ධ වීම බලන්න කියලා ශනික වේයට දේශනා කළා. පටිසම්පාදයේ ගැඹුරම කාරණා. ඔවුන් ඒකට හිත තියලා ඉක්මනින්ම දිග කාලයක් සමතේ නොවඩා විදර්ශනාවෙන්ම දුක් කෙලවර කළා. මේ ක්‍රම දෙකම බුදුදහමේ තියෙනවා. සමතය පාදක වෙච්ච විදර්ශනාවකුත් තියෙනවා. විදර්ශනාව තුළින්ම හිත සමාධිමත් කරන ක්‍රමිකුත් තියෙනවා. නමුත් වැඩිපුර දේශනා බුදුදහමේ තියෙන්නේ සමත පූර්වංගම විදර්ශනා ක්‍රමය තමයි තියෙන්නේ. ඇයි ලෝකයේ වැඩිපුර හිටියේ සාමාන්‍ය ජනතාව? සාමාන්‍ය ඵල සූත්‍රය වැනි බොහෝ දීර්ඝ සූත්‍රවල දැක්වෙන්නේ සමතේ ටිකෙන් ටික ප්‍රථම ධානයේ පටන්ම දිනු කරලා ඊට පස්සේ විදර්ශනාවට යන ක්‍රමය. සතිපට්ඨාන සූත්‍රයේ තේමයි දැක්වෙන්නේ. හොඳයි පින්නතුනි. දැන් මේ කය අවබෝධ කරගන්න යන්නේ ආනාපාන සතියෙන් හිත තැම්පත් කළා. ඊට පස්සේ ඉරියාපත පබ්බේ කියලා එකක් තියෙනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. සයනෝ වා සයනෝමිති පජානාති. ওই වගේ තමන් කරන සතර ඉරියව්ව යෑම, ඉඳගෙන හිටගෙන සිටීම, ඉඳගෙන සිටීම, හාන්සි වෙලා සිටීම මේ හතර ගැන ඉන්න ඉරියව්ව ගැන නිතර අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉඳිමින් මේ ශරීරයේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. මේ ඉරියව් වල හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. මේක සත්‍යයේ පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි. හේතුඵල ධහම මත ක්‍රියාත්මක වන මේ ක්‍රියාදාමයක් කෙනෙක් හෝ දකිනවා. ඒකෙනොත් ටික ටික හෝ හිත දියුණු කර ගන්නවා. එතනින් නවතින්නේ ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බේ කියලා එකක් තියෙනවා. උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යාම දක්වාම තමන් කරන සියලුම කටයුතු අවධානයෙන් කරන ක්‍රියාවලියක් තියෙනවා. ඔබ මොකක් කළත් ඔබට කුසල වැඩෙන විදිහට කරන්න පුළුවන්. ඔබ සිහියෙන් කරනවා. ඒ කරන මොහොතේ ඒ ක්‍රියාවලියක් සිද්ධ වුණා හේතුඵල ධම මත හිත මුල් වෙලා ඒක නිරුද්ධ වෙනවා කියලා දකිමින් කරන්න පුළුවන් නම් ඒකෙත් අපි සමුදේ වේ දකින්න දක්ෂ වෙනවා. එතනින් නවතින්නේ තව දුරටත් ඉදිරියට යනවා පටික්කුල මනසිකාරයට යනවා. තමන්ගේ ශරීරයේ තියෙන කෙස්,
ලොම්, නියදත් ආදී වශයෙන් මේ කොටස් 32 ආහාර මුල් වෙච්ච මේ හේතු නිසා හටගත්තා විඥානීය පාදකව ඒ කරුණවල ආහාරය නිරුද්ධයෙන් මේක නිරුද්ධන ආකාරයත් ඔහු දකිනවා. මේක සත්‍ය පුද්ගලයක් නෙවෙයි, මේක අනාත්ම ස්වභාවයක් කියලා ඔහු තේරුම් ගන්නවා. තවත් ගැඹුරට යනවා. ගිහිල්ලා ධාතු මනසිකාරය කියලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරෙන් තමයි රූපේ හැදිලා තියෙන්නේ. ආහාර මුල් වෙලා ආහාර නිරෝධයෙන් මේක නිරුද්ධන ආකාරය ධාතු මනසිකාරය ඔස්සේ බලනවා. මේ හැම දෙයකින්ම කරන්නේ හිත අතීතයට අනාගතයට දුවන හිත තමන්ගේ ශරීරය පිළිබඳව අවධානය යොමු කිරීම. කොහොම ගිහිල්ලා ඊට පස්සේ නවසීවතික කියලා උද්දුමාතක විනීලක විපුපක ආදී වශයෙන් ශරීරය මිය ගියාට පස්සේ තමන්ගේ ශරීරයට වෙන දේවල් ටික කලින්ම සිහිපත් කරලා තියෙනවා. වෙන කෙනෙක් තමන් දැකපු දෙයක් හෝ පින්තූරකින් හෝ දැකපු දෙයක් තමන් මෙනෙහි කළා. මගේ ශරීරයත් අනාගතයේ මෙහෙම වෙන දෙයක් නේද කියලා බලනවා තමයි. කඩු ගානේ පින්නතුනි විනාඩි 2ක් හරි බලලා තියන්න ජීවිතේ. ඒක මහා කුසලයක් ඒක. ඇතැම්මට ඒ වඩන විනාඩි 2 ඔබට සුගතිගාමි වෙන්න හේතු වෙනවා. එහෙම වෙච්ච අවස්ථා ගැන වර්තමානයේ සාධක තියෙනවා. අපායට යන්න ගිහිල්ලා නූලෙන් බේරිලා ආපු අවස්ථා ගැන විස්තර තියෙනවා. මල ගෙදරකට ගිහිල්ලා එක පොඩි වේලාවක් අනෙත් මම මැරෙනව නේද කියලා හිතලා ඒ සිතුවිල්ලෙන් සුගතිගාමී වෙච්චා ඉන්නවා. ඒ තරම් රැකවරණයක් වෙනතුනි මේ ධහම තුල අපිට තියෙනවා. ඉතින් බලන්න මේ ශරීරය මිය ගියාට පස්සේ අත්වන ස්වභාවය බලන්න. මෙහෙම ලස්සනට තිබුණට මේ වගේ ස්වභාවයක් නේද මේක කියලා මෙන්න මේ ශරීරයේ හට ගැනීම නිරුද්ධියම Taman දකිනවා. දකින්න හිත තැම්පත් වෙනවා, අවබෝධයටපත් වෙනවා, ආත්ම සංඥාවට ටිකෙන් ටික පහර වදිනවා. යම් කෙනෙක් අවශ්‍ය නම් මේ එකම කායනුපස්සනාව තුල මොහුට අනිත් දහම් ටිකක් වඩා ගන්නට පුළුවන් කැමතිනවා. නමුත් සාමාන්‍ය ස්වභාවය තමයි තව තවත් වේදනුපස්සනාදී ඉදිරි අනුපස්සනාවටත් ගමන් කරනවා. වේදනාවක් එනකොට Tamanට සැප වේදනාවක් එනවනම් ඒක සැපක් කියලා දැනගන්නවා. දුක් වේදනාවක් නම් දුක් වේදනාවක් කියලා දන්නවා. ඇහෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට මේ ආයතන හයෙන්ම Tamanට එන සැප දුක් ගැන Taman දැනගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අදුක්කම සුඛං ආ වේදනා. Tamanට දැන් මේ වෙලාවේ දුකක්වත් සැපක්වත් නැහැ. Taman ඒකත් දන්නවා මේ වේදනාව කියන කිස්පර්ශයෙන් හටගත්තේ ඒකත් දිගට තියෙන දෙයක් නෙවෙයි, ඒකත් වෙනස් වෙනවා කියන එක Taman දන්නවා. ඒ නිසා සැප වේදනාවක් ආවයි කියලා හුඟක් උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. දුක් වේදනාවක් ආවයි කියලා හුඟක් දුකටපත් වෙන්නෙත් නැහැ. උපේක්ෂාවක් ආවයි කියලා ඒක දිගටම රඳව ගන්න පුළුවන් කියලා හිතන්නෙත් නැහැ. මේක අනාත්ම සාවයෝ දකිනවා. මෙහෙම ගිහිලා ටිකෙන් ටික සාමිසං වාසුකං වේදනං වේද්‍යාමේති සාමිසං සුඛං වේද්‍යාමේති පජානාති. සාමිස සුඛ, සාමිස කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය පිනවීම අරබයා කරන කටයුත්තකදී ඇතිවන සැපය. තමන් කෑමක් කනකොට ඒකෙන් රසයක් වින්දනය කරමින් නම් කරන්නේ මේක මේ විදිහේ සැපයක් කියලා දකිනවා. ඒකත් හේතුඵල ධම්ම මත හටගත්තේ, මේක දිගට තියෙන දෙයක් නෙවෙයි. මේක හේතු නිසා හටගත්තේ, මේක නිරෝධ වෙන කෙනෙක් දකිනවා. එහාට රූපයක් දකිනකොට ලස්සන කෙනෙක් දකින්න පුළුවන්. මේක මෙහෙමවති හටගත්තා, මේ ඡායාවෙන් එහාට ගියම මේක ඉවරයි කියලා දන්නවා. නමුත් අපේ අවිද්‍යාව ඒක පිළිගන්න සූදානම් නැහැ. දැක්කට පස්සේ තාම හිතේ තියෙන ඔය දැකපු ඇඳුම ඇඳගෙන මේ විදියටම hina වෙවි ඉන්නවා කියලානේ. නමුත් ඒක ඊළඟ මොහොතේ වෙනස් වෙලා තියෙනවා. තමන්ගේ වසඟේ නෙවෙයි ඒක තියෙන්නේ. නිරාමිසං වාසුකං නිරාමිසං සුඛං වේද්‍යාමිති පජානාති. තමන් භාවනා කරනකොට මේ ධර්ම මාර්ගය අනාදහසින් භාවනා කරනකොට ඇතැම්මට ආනාපාන සති කරන්න පුළුවන්, බුදුන වඩන්න පුළුවන්. තමන්ට මනසට ලොකු සතුටක් එනවා. තමන් ඒක අත්විඳිනවා, දකිනවා. හැබැයි ඒක තමන් විදියට ගන්නෑ. මේක නිත්‍ය දෙයක් වශයෙන් සැප ආත්ම වශයෙන් ඔහු ගන්නෙ නෑ. ඒකත් ඒ ස්පර්ශය නිසා හටගත්තු වේදනාව ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. මේකේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. අනාත්ම සංඥාවෙන් බලනවා. තමන් වේදනාව විඳින දෙයක් නෙවෙයි. මේක මේ හේතුඵල ධමක ක්‍රියාකාරීත්වයක් විතරයි කියලා දකිනවා. ඒක තමන්ගේ කරගන්න යන්නේ නැහැ. තවදුරටත් ඉදිරියට යනවා.
නිරාමිසං සුඛං, නිරාමිසං දුක්ඛං ආදී වශයෙන් තමන් භාවනා කරද්දී සාමිසං වා සුඛං, නිරාමිසං වා දුක්ඛං. තමන් ඇතැම් විට තමන් වැඩක් කරද්දී යම් කිසි දෙයක් රැකියාවක් කරන්න උපයන්න යද්දී ඇතැම් විට තමන්ට දුකක් එන්න පුළුවන්. ඒක සාමිස දෙයකින් වෙන දුකක් කියන එක තමන් දන්නවා. ඒකේ අනිත්‍යතාවය දකිනවා. ඊට පස්සේ නිරාමිසං වා දුක්ඛං. තමන් ඇතැම් විට භාවනා කරන්න යනවා. එක ඉරියව්වක වාඩි වෙලා ඉනකොට හුඟක් අමාරුයි. තමන් දන්නවා තමන් මේක කෙලෙස් ඇති කරගන්න යන දෙයක් නෙවෙයි. කිහිල්ල ලැබිච්ච දෙයක් නෙවෙයි. මේක තමන් කෙලෙස් දුරු කරගන්න මේ විරාගී මාවතේ යනකොට තමන්ට ඇති වෙච්ච අත්දැකීමක් කියලා දකිනවා. එතනින්ම නිරෝධයටපත් වෙනවා. මේ විදිහට වේදනාව ගැන තමන් වේදනාවේ හට ගැනීම නිරුද්ධියුම් දැකලා වේදනාවත් තේරුම් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සිත හට ගන්නකොට රාගසහිත සිතක් නම් රාගසහිත කියලා දැනගන්නවා. විතරාගී හිතක් නම් විතරාගී හිතක් කියලා දැනගන්නවා. දෝෂසහිත සිතක් නම් දැන් මට තියෙන ද්වේෂසහිත සිතක් කියන එක ඒකත් දැනගන්නවා. ද්වේෂරහිත හිතක් නම් ඒකත් දැනගන්නවා. ඒකේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. ඒ සිත නැති කරගන්න යන්නේ නැහැ. චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි දෙකේ වෙනස අපි දැනගන්නට ඕන. දෙක බොහොම ළඟින් යන්නේ. චිත්තානුපස්සනාවේදී කරන්නේ ඒක තියෙන දේ තියෙන හැටියටම බලලා ඒකේ හට ගැනීම නිරුද්ධ වීම බලනවා. ධම්මානුපස්සනාවේදී ඊට වඩා ගැඹුරට යනවා සිතවිලි බලන්නේ. සිතවිලි කියන දෙක වෙන් කරන්න බෑ. අපි මේ ඔක්කොම කරන්නේ මනසින් මේ කරන්නේ. බාහිර ලෝකයේ තුල මෙන්න හිත මෙන්න සිතවිලි කියලා වෙන් කරන්න බෑ. ඒක හරියට තේයි වතුරයි එකට එකතු වෙලා තියෙනවා වගේ. Taman තේක බොනකොට තමයි දන්නේ මේක මේ දෙකේ වෙනස මොකක්ද කියලා. ඒක නුවණින් දැනගන්න ඕන දෙයක්. ඒක බාහිර ලෝකෙදී අපිට පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සියලුම දේවල් අපි වඩන්නේ මනසින් මනස දිනු කරන්න ගමනක් නේ. එතකොට සිත සරාග, විතරාග, සදෝෂ, විතදෝෂ, සමෝහ, විතමෝද ආදී වශයෙන් බලනවා. ඒ හිත ඇති උනේ නාම රූප නිසා නේද? නාම රූප නිරෝධයෙන් ඒක නිරුද්ධනාකාරය දකිනවා. සත්පුද්ගල සංඥාවෙන් නොගෙන අනිත්‍යෙහි නිත්‍ය සංඥාව වඩන්නට. අනිත්‍ය පිළිබඳව තියෙන නිත්‍ය විපල්ලාසය දුරු කරන්න මේ චිත්තානුපස්සනාව හේතු වෙනවා. තව දුරටත් ඔහු ඉදිරියට යනවා ධම්මානුපස්සනාව වඩනවා. ධම්මානුපස්සනාව වඩනකොට මොකද්ද වෙන්නේ? ඔහු කරුණු කීපයක් ගැන අවධානය යොමු කරනවා. මේ ධම්ම කියන එක ඊටාම සංකීර්ණ වචනයක් බුදුදහමේ තියෙනවා. විවිධ අර්ථකථන තියෙන විවිධ තැන්වල. මුළු සමස්ත බුද්ධ වචනයටම ධම්ම කියලා කියනවා. සීල සංස්කාර වලටත් ධර්ම කියලා කියනවා. සිතවිලි වලටත් ධර්ම කියලා කියනවා. හොඳ දේවල්ටත් ධර්ම කියලා කියනවා. මෙතන මේ ධර්ම කියලා කියන්නේ සිතවිලි වලට. හොඳ නරක දෙපැත්තටම ධම්ම කියලා මෙතන කියනවා. නීවරණ වලටත් කියනවා. ඒ වගේම සතිපට්ඨාන ආදී බොජ්ජංග ආදී කාරණා වලටත් මෙතන ධම්ම කියලාම කියනවා. තමන්ගේ ළඟ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී මේ නීවරණ තියෙනකොට තියෙන වෙලාවේ දැන් ඇතයි කියන එක දන්නවා. ඒක නැති වෙච්ච වෙලාවදී නැති වුණා කියන එක දන්නවා. හටගත්තු එක නැති වෙන විදියක් දන්නවා. නැති වෙච්ච එක නැවත නූපදින ක්‍රමයක් ඔහු දන්නවා. දැන් ටිකෙන් ටික ඉදිරියට යනවා දැන් මේ. අර මුලින් කායනුපස්සනාවෙන් පටන් ගත්ත එක දැන් මොහු ටිකෙන් ටික ශක්තිමත් යනවා. ඔහු ඒක නිකම්ම නෙවෙයි හැමදේම උත්සාහයෙන් කළම යටපත් කරගන්නවා. දෙඩ රාගයක් නම් අර කලින් වඩපු තමන් ධාතු මනසිකාරය, පටික්කුල මනසිකාරය ආදී දේවල් මෙතනට ඇප්ලයි කරනවා. අන්න ඒ නිසා තමයි මුලින් ඒදී අවශ්‍ය වෙන්නේ. ඒ කරපු දේවල් රාගී සහිත අරමුණක් ඇති වුනහම අපිට මේක කරන්න බෑ. කලින් තමන් වඩලා තියෙනවා නම් ඒ වඩපු පමණට මෙතෙන්ද තමන්ට ඒක ප්‍රායෝගිකව යොදවන්න පුළුවන්. මේ විදිහට නීවරණ ගැන හොඳට අවධානයෙන් ඉන්නවා. ඒ නීවරණත් මේ මට හට ගන්න නීවරණ නෙවෙයි හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක දකිනවා. ඊළඟට ස්කන්ධ. හැම මොහොතෙම ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් අහනවා කියලා කියන්නේ,
මේ කුමන ආයතනයකින් අරමුණක් ගත්තත් යමක් හඳුනාගත්ත කියලා කියන්නේ මුල් අවස්ථාවේදී ස්කන්ධ පංචකයක් හටගත්තා. ඒක අතීත කර්ම විපාක විදියට ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි ඒක විපාක මට්ටමේ තියෙන්නේ. ඒ හටගත්තු විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ හරියට නොදැනගත්තොත් ඒ හටගත්තු ස්කන්ධ පංචකය ගැනම අවිද්‍යාවෙන් හිත යොමු කළා ඒකම උපාදාන ස්කන්ධ පංචකයකට පත් වෙනවා. ඊට පස්සේ ඒක රාග දේශ හට ගන්නවා. මෙන්න මේ ස්වභාවය හොඳට නුවණින් බලනවා. මේ ස්කන්ධ පංචකයේ හට ගැනීමත් නිරුද්ධ වීමත් දකිනවා. එතකොට ස්කන්ධ වලට හිත තියෙනකොට ස්කන්ධ වල හට ගැනීම නිරුද්ධ වීම දකිනකොට ඔහුගේ ස්කන්ධ උපාදාන ස්කන්ධයක් ගොඩනගෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අපට ස්කන්ධ පංච උපාදාන ස්කන්ධයක පාර දුරු කරන්න බෑ. ස්කන්ධ පංචකයට නුවණ තියෙනකොට ඒකේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න ඒකෙන් දෙවණියට හටගන්න උපාදාන ස්කන්ධ පංචකයක් ගොඩනැගීම ටිකෙන් ටික අඩු වෙනවා. මේකයි කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට ස්කන්ධ පංචකයේ සමුදය බලන මේක විශේෂ කාරණයක් බුදුහාමුදුරේ දේශනා කරනවා. මේ ලෝකයේ පහළ වෙච්ච බුද්ධිමත් මිනිසෙකුට තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් ඉගෙන ගන්න තියෙනවා නම් ඉගෙන ගන්න තියෙන මොකද්ද? මෙන්න මේ ස්කන්ධ පංචකය කියලා. මේක තමයි අපේ ජීවිතය යටින් යන යථාර්ථය. අපේ දරුවෙක් ඉන්නවා, වාහනයක් තියෙනවා, මං හොඳ රැකියාවක් කරනවා, මට ලස්සන ඇඳුම් තියෙනවා, මට ලස්සන මල් වත්තක් ගයක් තියෙනවා කියලා අපි මොනවා කිව්වත් යටින් යන්නේ මොකද්ද? ඔව් යටින් යන්නේ එක මොහොතක සිටවිල්ලක්. ඒ සිටවිල්ල නිකන් නෙවෙයි රූපාදී ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධයක් විදිහට ගත්තු ලෝකයේ තුලයි අපට මේ පුද්ගලයන් බාහිර පේන්නේ. බාහිර පුද්ගලයෙක් ඇතයි කියලා තමන් ලැබු පටිඝ සම්පස්යෙන් අදිවචන සම්පස්සයට යනවනම් අදිවචන සම්පස්යෙන් පටිඝ සම්පස්සයට යනවනම් ඒ දෙකෙන්ම කියන්නේ තමන් ලෝකයේ තුල ඉන්නවා කියලා. ඒ දෙකෙන්ම කියන්නේ තමන් දුක ස්පර්ශ කරමින් ඉන්නවා කියන එක. එතකොට යම් කෙනෙක් මෙහි හට ගැනීම නිරුද්ධ වීම දකින්න දක්ෂ වුණොත් ඔහුගේ හිත බාහිර ලෝකයේ තුල බැසගන්නේ. සාධිවචන සම්පස්සේ කියන්නේ. ඔව් මේක මහා නිදාන සූත්‍රයේන්නේ පටිඝ සම්පස්සේ කියන්නේ තමන්ගේ ඇස කන නාසය දිව කය කියන ඒ ආයතන පහට ඇතිවන ස්පර්ශයට පටිඝ සම්පස්සේ කියලා කියනවා. මනින්ද්‍රියට ධර්මාලම්බන ස්පර්ශ වීමට කියනවා ආදිවචන සම්පස්සේ කියලා. එතකොට නාම කායේ පටිඝ සම්පස්සේට යනවා, රූප කායේ ආදිවචන සම්පස්සේට යනවා. ඒ කියන්නේ තමන් ගැට සිතුවිල්ලක් වෙනකොට ඒ සිතුවිල්ලට අදාළ රූපයක් නිර්මාණය කරනවා. රූපයක් බලපුව ගමන් රූපයට අදාළ සිතුවිලි ටිකක් මේ පැත්තෙන් ගොඩනගා ගන්නවා. දැන් අම්මා කියලා ශබ්දය ඇහෙනකොටම ඇහුනේ කනට. ඒක පටිඝ සම්පස්සය. ඒ හටගත්තේ ඊට පස්සේ ඒකත් එක්කම ආදිවචන සම්පස්සයට යනවා. ඒකට අදාළ රූප ටික තමන් නිර්මාණය කරගන්නවා. තමන්ට ඇතැම්මට සිතට සිතුවිල්ලක් ආවනම් ආදිවචන සම්පස්සේ හටගත්තනම් ඊට අදාළ අනිත් පැත්තට යා පටිඝ සම්පස්සයට යනවා. ඒක බලාගෙන හොයාගෙන යනවා ඊට පස්සේ. අවිද්‍යාව නිසා මේ දෙපැත්තට අපි දෝලණය වෙනවා. එතකොට මේ අපි සාකච්ඡා කරමින් ආවේ ධම්මානුපස්සනාව ස්කන්ධ ගැන. මේ ස්කන්ධ ගැන අවබෝධ කිරීම තමයි ඇත්තෙන්ට ස්කන්ධ පංචකයක් තිබුණට මේ පහ අවබෝධ කරන්න අපට ලොකු උත්සාහයක් දරන්න වෙනවා. වැඩි දෙයක් තියා රූපස්කන්ධය වුණත් අපට ලොකු පරිශ්‍රමයක් දරන්න අවබෝධ කරගන්න. ඇයි මේ ස්කන්ධ පංචකයේ කිසිදු දෙයක්. දැන් අපි මේ සම්පූර්ණ කතා කරන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පැත්තෙන් නම් වරදව ගන්න එපා. මේ ස්කන්ධ පංචකයේ කිසිම දෙයක් කලින් නිර්මාණය වෙච්ච ඒවා නැහැ. රෙඩිමේඩ් ඒවා මොකුත් නැහැ. මේ සියලුම දේවල් අපි අර උණු වතුර ටික රත් කරගෙන තේ කොළ සීනි දාලා ඒ වෙලට හදාගන්න තේ එකක් වගේ අපේ අවිද්‍යාවේ පමණට මේ වෙලාවේ නිෂ්පාදනය කරගන්නවා. මේ වෙලාවට මානසික ස්වභාවය අනුව පේන ලෝකේ තමයි දැන් මේ පේන්නේ. අවිද්‍යාව වෙනස් වුණොත් කර්මය වෙනස් වුණොත් මේ පේන ලෝකේ සම්පූර්ණ වෙනස් වෙනවා. මීට වඩා සත්තු ගණන් පේන්න ගන්නවා. දැන් මම ඔබට බැන්නොත් මේ වෙලාවේ
හිතට දෙන මොන හරි කිව්වොත් ශනිකව ඔබේ ආයතන ටික වෙනස් වෙනවා. ඊට පස්සේ බලනකොට මං වෙනස් විදිහට ඔබට පේන්නේ. මං විතරන්නේ මගේ කණ්ණාඩිය දැකගත්ත තැනට කේන්තියයි. ඒ පාවිච්චි කරන බඩු බාන්නත් එක්කම ඊට පස්සේ ආයතන ඔක්කොම වෙනස් වෙන අභ්‍යන්තරික තමයි ස්වභාවය. පින්නතුනි මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ මේ අපි හැම වෙලාවෙම අවිද්‍යාවේ පමණට නිෂ්පාදනය කරගන්න ලෝකයා මෙන්න මේ අවිද්‍යාවේ ප්‍රබලත්වය අඩු කරන්න තමයි අර ආනාපාන සති ඉඳන් සමුදේ වය බලමින් මේකේ තියෙන මේ අවිද්‍යාවේ දැඩි ගතියට අපි යකුළු පහරවල් හෙල කරන්නේ මේ. පහර දෙන්නේ අපි මේ. ටිකෙන් ටික මේකේ බලය ප්‍රමාණය අඩු කරන තමයි මේ සම්පූර්ණ ගමන් මඟ තියෙන්නේ. ඊළඟට ආයතන. ඇස, රූපය, කන, ශබ්දය මෙන්න මේ දේවල් හේතු ඇති කල්ලි හට ගන්නවා. එතනම නිරුද්ධ වෙනවා කියලා මේවත් කිසිදු දෙයක් ස්ථිරව කලින් තියෙන දේවල් නෙවෙයි. ඒ මොහොතට තමන් නිර්මාණය කරගන්නේව කියලා දකිනවා. මේ ඇසවත් රූපේවත් කලින් තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ එක විට පෙර පසු නොවේ රූපයත් ඇසත් හටගන්නවා. ඔබට හිතෙන්න පුළුවන් ඔබ දකින්න කලින් මේක තියෙයි කියලානේ. ඒ සම්මුති සත්‍ය අනුව තමයි අපි හිතන්නේ. නමුත් පරමාර්ථ සත්‍ය අනුව ගත්තොත් මේ ඇස දල්වා බැලීමත් රූපයත් චක්කු විඥාන ආදී මේ සියලු කරුණු එක විට පෙරපසු නොවි හට ගන්න විතරක් නෙවෙයි ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. වතර තියෙන හරිය. තියෙන වතර. පෙරපසු නොවි මේ නිෂ්පාදනය කරගන්න ආයතන ලෝකයක් අපිට මේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ආයතන කුසලතාවය කියලා එකක් බුදුදහමෙන් දැක්වෙනවා. ඒ මොකද්ද? මේ ආයතන තේරුම් ගන්න එක. ඇස තියෙනවා, රූපය තියෙනවා, කන තියෙනවා, ශබ්දය තියෙනවා. මේ වගේ ආයතන 12ක් තියෙනවා. මේ ආයතන 12න් අපට දකින්න පුළුවන් ආයතන කීයද? ඇස තියෙනවා, රූපය තියෙනවා, කන තියෙනවා, ශබ්දය තියෙනවා, නාසය, ගඳ සුවඳ මේවට කියන ආයතන කියලා. මේ ආයතන වල දක්ෂතාවය ඇති කරගන්න කියලා බුදුහාම දේශනා කරනවා. You should be skillful in senses කියලා. මොකද්ද මේ ආයතන කුසලතාවය කියලා කියන්නේ? මේ ආයතන යථා ස්වභාවය තේරුම් ගන්න එක. මේ ආයතන 12න් ආයතන කීයක්ද බලන්න පුළුවන් Tamanට. ඔබට බලන්න පුළුවන්ද ඔබගේ ඇස? ඔබට බලන්න පුළුවන්ද කන? නාසය බලන්න පුළුවන්ද? දිව බලන්න පුළුවන්ද? එකක්වත් බලන්න බෑ. මේ ආයතන 12න් එක ආයතනයයි පේන්නේ. රූප ආයතනෙ විතරයි. ඔබ මේ බලනකොට ඔබට පේන්නේ ඇස නෙවෙයි. ඔබට පේන්නේ රූප ආයතනෙ. මේක බලනකොට ඔබට පේන්නේ සෝත ආයතනෙ නෙවෙයි රූප ආයතනෙ. ඔබ මේ ඇඟට ගහනකොට ඔබ ගහන්නේ රූප ආයතනෙට නෙවෙයි කාය ආයතනෙට. ඒ කය ප්‍රකට වෙන්නේ ඒක ස්පර්ශ වීමත් එක්ක. ඔබට කය බලන්න බෑ. ඔබ බලන්නේ රූපය. මෙන්න මේ වගේ පිනුත් මේක ඊටාම සරල එකක්. මේ සරල දේවත් අපට නෑනේ තේරුම් ගිහලා තිබෙන්නේ. එහෙනම් අපි කොච්චර දුරක් යන්න ඕනද? හිතා ගන්න පුළුවන් නේනේ. මේ ස්කන්ධ පංචකයෙන් රූපය ගැන ඊටාම සරල කාරණයක් විතරයි මේ කිව්වේ. එහෙනම් වේදනා සංඥා සංකාර විඥාන අවබෝධ කරගන්න තා කොච්චර දුරක් අපි යන්න අවශ්‍ය වේද? බුදුහාම දේශනා කරනවා ස්කන්ධ පංචකයෙන් රූපස්කන්ධය හරියට කෙනෙක් පිරිසිදු දැනගත්තොත් ඒක නා නවතින අනාගාමී වෙලා කියනවා. රූප 28ක් ගැන බුදුදහමේ දැක්කනවා. මේ හැම කරුණක්ම දැන ගන්නකොට පිනොත්නේ අපේ බුද්ධිය පුදුම විදියට විකසනය වෙනවා. අපේ අවිද්‍යාව අඩු වෙනවා. අපි කොයිතරම් වාසනාවන්තද මේ වගේ දහමක් බුදුවරයෙක් මුණ නොගැසුණා නම් අපට අහන්න ලැබෙන්නේ නැහැ නේද කල්පයකට කියලා අපට අවබෝධය ලැබිලා. මේ අවබෝධය නැති නිසාම තමයි අපි මේ රූපය කරා මෙච්චර බැඳිලින්නේ. රූපය මම මගේ කියලා දැඩි ආශාවෙන් වැළඳගෙන ඒ රූපය වෙනස් වෙනකොට අපි අප්‍රමාණ දුකට වැළපීමටපත් වෙන එකයි. ඒ රූපය හොයාගෙන මිනිස්සු සියදිවි හානි කරගන්නේ. ඇතැම් විට බොහෝ දේවල් ලෝකෙට හානිය කරන්නේ මේ රූපය හොයාගෙන ගිහිල්ලා.
මේ රූපේ යථාර්ථය දන්නේ නැති නිසා. මේක දකින්න නම් මිනිස්සු කොච්චර නිවන සැනසෙන පුද්ගලෙක් වෙනවද? මේ විදිහට පින්නතුණී ආයතන ගැන දක්ෂතාවය ඇති වෙන්නට ඕන. ඊළඟට බොජ්ජංග ධර්ම ගැන දැන් මෙහෙම ටිකෙන් ටික යනකොට මේ තැනැත්තාගේ සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ සත්‍ය බොජ්ජංග ටිකෙන් ටික දිනු වෙනවා. තමන් ළඟ ඇති සම්බොජ්ජංගේ දැන් ඇතයි කියලා දන්නවා. තියෙන සම්බොජ්ජංගේ දිනු කරන ක්‍රමයක් දන්නවා. නැති සම්බොජ්ජංග ඇති කරගන්න ක්‍රමයක් දන්නවා. ටිකෙන් ටික මේ සතිපට්ඨාන නැමැති භූමිය තුල ඉන්නකොට අනිත් සියලුම ගුණධම් ටික වර්ධනය වෙනවා. බොජ්ජංග ධර්ම වේදෙනවා බෝධියට අංගයක් විදිහට යා මේ සති ධම්මවිජය ආදී කරුණ වලින් ඔහු සන්නද්ධ වෙනවා, ශක්තිමත් වෙනවා. තවත් ගැඹුරට යනවා. ඊට පස්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන සත්‍ය චතුරාර්ය සත්‍ය අර කලින් සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු කාරණා හොඳට විනිවිද පේන ගන්නවා දැන්. හරියට අර කලින් මැප් එක හරිය දැනගත්තු එක ඒ මැප් එකේ තියෙන ලිපිණයට ඒ ගමනාන්තයට දැන් Taman ටිකින් ටික ළඟා වෙනවා. දුකේ හට ගන්න නිරුද්ධ ආකාරය Tamanට පේනවා. ඒ විතරක් නෙවෙයි ඇස හට ගන්නකොටම පින්නතුනි කරුණු 10ක් එක විටම හට ගන්නවා. මොනවද? ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප තණ්හා, රූප විතක්ක, රූප විතර්ක, රූප සංචේතන ආදී වශයෙන් එක විටම ඇස පහළ වෙන කියන කරුණු 10ක් පෙරපසුන විහට ගන්නවා. කනත් එහෙමයි. කන, ශබ්දය, සෝත විඥාන ආදී වශයෙන් මේ දේවල් ක්ෂණිකව හට ගන්න විදිය මේ 6ක් 10ක් දක්වා 60ක් වෙනවා. ඒ 60 හට ගැනීම නිරුද්ධ වීම හො දකිනවා. මෙහෙම දකින මෙතනට මොකද වෙන්නේ? ටිකෙන් ටික අර දැඩි පුද්ගල සංඥාවෙන් ගත්ත දේවල් ටිකෙන් ටික අඩු වෙනවා. මේ රූපය තමන්ගේ කියලා ගත්ත ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ ඔහු කලින් ආනාපාන සතිය වඩලා තියෙනවා, ධාතු මනසිකාරය වඩලා තියෙනවා, ඉරියාපත වඩලා තියෙනවා, සම්පජඤ්ඤය වඩලා තියෙනවා, පටික්කුල මනසිකාරය වඩලා තියෙනවා. මේ කරුණ ඔහුට ප්‍රකට වෙනවා දැන්. ඇයි කලින් තමන් වඩපු ඒවා තමයි තමන්ට දැන් මේ ප්‍රකට වෙන්නේ. වේදනාවක් එනකොටම දන්නවා මේක තමන්ගේ දෙයක් නෙවෙයි, මේක හේතු නිසා හටගෙන නිරුද්ධ ආකාරයක් කියලා තමන් බදාගෙන තිනවා. තමන්ගේ කියලා ගන්න නැහැ ඒක. ගන්න නැහැ කියලා හිතලා නොගන්නව නෙවෙයි. අර අවබෝධය නිසා අර ප්‍රැක්ටිස් එක නිසා තමන්ට ගන්න බෑ දැන්. අපිට අවබෝධය තියෙනවා නම් ඒ මොහොතට ඇවිල්ලා අපිට ප්‍රැක්ටිස් කරන්න දෙයක් නැහැ. කලින් මේක ලැබෙනවා. ඔබ පාරේ යනකොට අපිරිසුදු දෙයක් තිබ්බොතින් ඔබ බැරි වෙලාවත් අරගෙන සාකුවට දාගන්නවද? නෑ නේනේ. දකින්නකොටම ඔබ දන්න එක ඔබට අනවශ්‍ය දෙයක්, ඔබට නොගැලපෙන දෙයක් කියලා ඔබ ආයේ පැත්තවත් බලන්නේ නැහැ සමහර විට. අන්න ඒ වගේ තමයි අපි සතිපට්ඨානෙ වඩපු පමණට අපට ආය ආපස්සට හැරෙන දෙයක් නැහැ. ආපස්සට හැරෙනවා නම් හැරෙන තියෙන තමන් සතර සතිපට්ඨානෙ නොවඩලා නම් එච්චරයි. තමන් වඩලා තියෙනවා නම් වඩපු පමණට තමන්ට විසඳුම තමන්ගේ අතේ තියෙනවා. මෙන්න මේකයි බුදුහාමුදුරෝ දේශනා කළේ අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා නාඤ්ඤ සරණා කියලා. තමන්ට තමන් පහනක් වෙන්න. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා නාඤ්ඤ සරණා. ධර්මයේ තමන්ට දෙවෙනක් කරගන්න වෙනත් පිළිසරණක් තමන්ට නැහැ කියලා. ඒකේ පිළිසරණ විදිහට දේශනා කළේ මෙන්න මේ සතර සතිපට්ඨාන තුළ වාසය කිරීම. ඒ වාසය කළ පමණට තමන්ට මොකද්ද වෙන්නේ? තමන් එන්නම මේ ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, මේ ආයතන වලින් අරමුණු ගන්නකොට ඒ රූපය තුල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. සාමාන්‍ය කෙනෙක් දිහා බලනකොට බාහිර බලද්දී අපි ඒක බලනකොටම ඇතුලේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීම අපි දකිනවා. බුදුහාම දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨාන වඩනවා නම් ඒක කුසල රාශියක් කියලා. කුසල ගොඩක් කියලා. තවත් පැත්තකට දේශනා කරනවා. බුදුහාම දේශනා කරනවා සකේ ගෝචරයේ පෙත්තිකේ විශේෂ චරත කියලා. පියාගේ ගෝචර විශේෂ ගොදුරු බිම ෆීල්ඩ් එකේ වාසය කරන්න.
කවුද පියා අපි? බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන තුළ වාසය කිරීම පියතුමාගේ උරුමෙහි අපේ තාත්තගේ ඉඩමේ වාසය කරනවා වගේ. අපට බාහිරින් අනතුරක් එන්නේ නැහැ. මේක තමයි පුද්ගලයාට තියෙන රැකවරණය. මේ රැකවරණය අපේ මුදලින්වත්, දරුවන්ගෙන්වත්, ඔබේ යාන වාහනෙන්, ගෙදරින්, රූප සම්පත්තියෙන් මේ කිසිම දෙයකින් මේ රැකවරණය ඔබට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ සීලම දේවල් ඔබට පිටුපානව කවදා හරි. ඔබේ දේපල ටික එක ඇසිපිය ගහන මොහොතෙන් ඔබට අත්හරින්න වෙනවා ශරීරයත් එක්කම. ඔබට ඊට පස්සේ කිසිම දෙයක් අයිති නැහැ. ඒ අත්හැරියට පස්සේ ඇතැමට ඔබ ආයි ඔබේ ගෙදරට ආවොත් මිය ගිහලා සුමානකින් එන්න බලන්න. මම මේ තාත්තම්මා අනේ පුතේ මට ගෙදර කාමරේ ඉන්න දෙනවදායි කියලා. මතක් කරන්න එපා කියයි. පලාත් එන්න එපා කියයි. එන්න නෙවෙයි පින්නතුනි සිහිනෙන්වත් අපි මිය ගියාට පස්සේ දකින්නට අපේ ඥාතින් කැමති නැහැ. සිහිනෙන් දැක්කත් ඉතින් පින් ඕන වෙලා දානයක් දෙන්න වෙයි කියලා ඒත් බයයි. පින්නතුනි මේක තමයි යථාර්ථය. අපි කැමති වුණත් අකමැති වුණත් යථාර්ථය මේක. ඒ නිසා Tamanට පිළිසරණ Tamanගේ යතේ Taman හදාගන්න. අන්නේ පිළිසරණ තමයි බුදුරජාණන් වහන්සේ මේ අපට දීලා තියෙන්නේ. මේක නිකන් දීප එකක් නෙවෙයි. මේක සාරාංශක කල්පලක්ෂයක ඇස් ඉස් මස්ලේ දන් දීම දීලා කරපු මහත් වූ පරිශ්‍රමයක කැපවීමක ප්‍රතිඵලයක්. ඒ විතරක් නෙවෙයි ස්වාමින් වහන්සේලා අවුරුදු 2500ක් ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ සියලුම දේවල් කැප කරලා රැකගෙන ආපු දහමක් තමයි අද අපට මේ ලැබිලා තියෙන්නේ. අන්න ඒ දහම සරල දෙයක් නෙවෙයි. ඒ දහමේ වටිනාකම අපි තේරුම් ගත්තොත් අපේ ජීවිතේ ඉහළම වටිනාකම ලබා දෙන්නේ මේ සත්‍ය වෙනුවෙන් අපි. දහම පෙරමුණේ තබාගෙන තමයි තමා දරුවා හැදීමේ ඉඳන් තමන්ගේ මරණ මංචකයේ දක්වා සීලම කටයුතු කරන්නේ දහම ඉස්සරහින් තියාගෙන. ඇයි තමන්ට ඒ දහමේ ආනිසංස දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිත කාලයේම තමන් දැක දැක යන ගමනක් මේක. මැප් එක හරියට අතට ගත්තනම් ඔබට පාර යන ගමන් ඔබට අර කලින් අහපු දේවල් ටික ඔබට බල බල යන්න පුළුවන්. අවසානයේටම ගිහිල්ලා බලනව නෙවෙයි. ඒ මගදීත් ඔබට තියෙන ගස් කොළන්, උද්‍යාන, පාලම්, වගාබිම්, ගොවිබිම් බලවල ඔබට යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ධර්මය යනකොට සිල්වත් වෙනකොට අනිත්‍යයේ ගෞරවය ප්‍රසාදය ඔබට ලැබෙනවා. දන් දෙනකොට අනිත්‍යයේ හිතවත් බව ලැබෙනවා. මෛත්‍රිය වඩනකොට ඔබට ලැබෙන ලෝකේ ලස්සන ලෝකයක් ලැබෙන්නේ. විමුක්තිය කියන්නේ පින්නතුනේ රහත් භාවයෙන් විතරක් ලබන විමුක්තියක් නෙවෙයි. ධර්ම